හොඳයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි අද ඉරිදා දවසේ ධර්මදේශනාව සඳහායි සූදානම් වෙන්නේ. එහෙමනම් අපි নমස්කාරය කියලා අපේ දේශනාව පටන් ගමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි මේ දිනවල සාකච්ඡා කරමින් යන්නේ අවිජ්ජා සූත්‍රය. මම දැන් පොඩ්ඩක් මේ අවිජ්ජා සූත්‍රය සම්බන්ධයෙන් අපි සකස් කරගත්ත පුංචි ලියවිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ අවිජ්ජා සූත්‍රය අපිට මුණ ගැහෙන්නේ අංගුත්තර නිකායේ දසක නිපාතේ. ඒ කියන්නේ අංගුත්තර නිකායේ තමයි ඒකාතකින් කියනවා නම් මේ විවිධාකාර විදිහට එකේ කරුණු, දෙකේ කරුණු, තුනේ කරුණු, හතරේ කරුණු ඔන්න ඒ ආකාරයෙන් තියෙන කාරණා ප්‍රමාණය අනුව පෙළගස්වලා තියෙනවා සූත්‍ර පිටකයේ. ඒ කොටසට අපි කියනවා අංගුත්තර නිකාය කියලා. එතකොට මේ අවිජ්ජා සූත්‍රය අපිට හම්බ වෙන්නේ අංගුත්තර නිකායේ දසක නිපාතේ. ඒ කියන්නේ මේකේ කාරණා 10ක් අන්තර්ගත වෙනවා. කාරණා 10ක් ගැන මේකේ යම් විස්තරයක් එනවා. ඒකට අපි එදා මේක ගැන යම්කිසි සාකච්ඡාවක් පැවැත්තුවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ කියනවා මේ අවිද්‍යාව කියන එක මුලක් හොයන්න බෑ. මේක කොයි දවසේද මේක පටන් ගත්තේ, කොච්චර කාලයකට කලින්ද අවිද්‍යාව අපේ හිතේ පළපදියම් වුණේ කියලා එහෙම කාලයක් හොයන්න බෑ. හැබැයි අවිද්‍යාවටත් ආහාර තියෙනවා. මෙන්න මේ ප්‍රකාශය බොහොම වැදගත්. දැන් අවිද්‍යාව හරියටම අපේ හිතට ඇතුළුනේ කවදද? එහෙම නැත්නම් අපේ සිතේ මේබඳු අවිද්‍යාවක් පටන් ගත්තේ කොහොමද කියලා කවදද කියලා හොයාගන්න බැරි වුණාට භාගතුන් වහන්සේ කියනවා මේ අවිද්‍යාවත් ආහාර සහිතයි. අවිද්‍යාව ඉබේ හටගන්න එකක් නෙමෙයි. යම් යම් හේතු කාරණා නිසා තමයි මේ අවිද්‍යාව පෝෂණය වෙන්නේ කියලා භාගතුන් වහන්සේ දේශනා කරලා ඊට පස්සේ තමයි මේ අවිජ්ජා සූත්‍රයේ දැන් මේ අවිද්‍යාව ගොඩනැගෙන හැටි, අවිද්‍යාවට ආහාර සැපේන හැටි විස්තර කරලා දෙන්නේ. ඉතින් එදා අපි ටිකක් මේක ගැන සාකච්ඡා කළා. බුදුහාමුදුරුවෝ අවිද්‍යාව ආහාර සහිතයි, අවිද්‍යාවට ප්‍රධාන වශයෙන් ආහාර ලැබෙන්නේ පංච නීවරණ වලින් කියලා මෙතනදී දේශනා කරනවා. ඒතර මේ පංච නීවරණ කියන කොටස එතකොට එහෙමනම් අපිට සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. ඉතින් යම් අවස්ථාවක අපේ හිතේ නීවරණ සහිත නම්, නීවරණ සහිත වටපිටාවක් නම් අපේ හිතේ තියෙන්නේ, ඒ කියන්නේ එතෙන්දී අවිද්‍යාවට සෑහෙන පෝෂණයක් ලැබෙනවා, අවිද්‍යාවට ආහාර ලැබෙනවා. ඊළඟට නීවරණ වලට පෝෂණය ලැබෙනවා දුස්චරිත තුනකින්. ඒ කියන්නේ කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත වල යෙදෙනවා නම් අන්න ඒවෙන් තමයි මේ නීවරණ වලට පෝෂණය ලැබෙන්නේ. අපි කයෙන් යම් යම් වැරදි කරනවා, සත්තු මරනවා, හොරකම් කරනවා, කාමයේ වර්ධවා හැසිරෙනවා. ඊළඟට වචනයෙන් අපි හිතමු කේලම් කියනවා, බොරු කියනවා, පරුෂ වචන කියනවා, හිස් වචන කතා කරනවා. මනසිනුත් අපි බොහොම දැඩි ලෝභයෙන් යුක්තව කටයුතු කරනවා, දැඩි ව්‍යාපාදයෙන් යුක්තව කටයුතු කරනවා, මිත්‍යා දෘෂ්ටි සහගතව අපි ඉන්නවා. මෙන්න මේ විදිහට කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත වල යෙදෙනවා නම් ඒතර ඒක ආහාරයක් බවට පත් වෙනවා මේ පංච නීවරණ වැඩෙන්න. ඊළඟට මේ දුස්චරිත තුනට, ඒ දුස්චරිත තුනට ආහාර කොහෙන්ද ලැබෙන්නේ? අනේ ඒකට ආහාර ලැබෙනවා ඉන්ද්‍රිය අසංවරයෙන්. අපි කිසිම ඉන්ද්‍රිය සංවරයක් නැතුව අපිට කැමති දේ අපි ඔහේ බලනවා. කිසිම ඉන්ද්‍රිය සංවරයක් නැතුව අපි කැමති දේවල් ඔහේ අහනවා. ඒ වගේම ඉන්ද්‍රිය සංවරයක් නැතුව අපේ හිත කැමති දෙයක් හිතන්න ඉඩ දීලා අපි බලාගෙන ඉන්නවා. එතකොට ඉතින් එයා අකුසල් ගැනමයි හිතන්නේ, නැත්නම් කෙලෙස් ඔස්සේමයි යන්නේ. ඉතින් එතකොට තව මේ අපේ හිතේ අසංවර භාවය නිසා, ඉන්ද්‍රිය අසංවර භාවය නිසා ඒකම හේතු වෙනවා අන්න කාය දුස්චරිතයට, වචී දුස්චරිත, මනෝ දුස්චරිතයට. ඊට පස්සේ ඉන්ද්‍රිය අසංවර වෙන්න හේතුව මොකද්ද? නැත්නම් ඉන්ද්‍රිය අසංවරයක් පිණිස ආහාර මොනවද කියන එක ඊට පස්සේ භාගතුන් වහන්සේ සාකච්ඡා කරනවා. එතෙන්දි දේශනා කරනවා අසති අසම්පජඤ්ඤ කියලා. දැන් අසතියෙන් ඉන්නවා කියලා කියන්නේ අපි මෙලෝ සිහියකින් නෙමෙයි ඉන්නේ. අපි සාමාන්‍යයෙන් මොනවා හරි අතීතයේ වෙච්ච දෙයක් ගැන කල්පනා කර ඒ ගැන පසුතැවෙමින්, ඒ ගැන හිතේ විවිධාකාර කෙලෙස් ඇති කරගනිමින් ඔන්න අපි වාසය කරනවා. එතකොට අපිට කියන්න පුළුවන් එයා සම්පූර්ණයෙන්ම අසතිමත් කියලා. එතකොට එයාට ඒ කියන්නේ වර්තමානයේ එයාගේ කය තිබුණට
එයාගේ හිත තියෙන්නේ සම්පූර්ණයෙන්ම ඔන්න අතීතය අල්ලගෙන අතීතයේ වෙච්ච දෙයක් අල්ලගෙන අතීතේ කරපු දෙයක් කියපු දෙයක් අල්ලගෙන තමයි එයාගේ හිත තියෙන්නේ. ඊට පස්සේ අනාගතය සම්බන්ධ වෙනුත් විවිධාකාර සිහිනමවමින් කරන්න තියෙන දේවල් ගැන විවිධාකාර සැලසුම් හිතින් සකස් කරමින් මෙන්න මේ විදිහට සම්පූර්ණයෙන්ම මේ ලෝකෙන් අයින් වෙලා මනසින් හදාගත්ත ලෝකයක ජීවත් වෙන ස්වභාවයක්. මනසින් හදාගත්ත සංකල්පමය රාමුවක් තුළ ජීවත් වෙන මේ ස්වභාවයක් තමයි තියෙන්නේ. අන්න එතෙන්දී අපිට කියන්න පුළුවන් සරලවම මේ මනස දැන් අසතිමත්. ඉතින් සම්පජඤ්ඤයක් ඇත්තෙම නැහැ. මොකද දෙයක් පිළිබඳව දැන් මූලික වශයෙන් වැටහෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට සිහිය තියෙනවා නම් තමයි සම්පජඤ්ඤයක් ගැන කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ සිහිය හොඳට තියෙනවා නම් එළඹ සිට සිහියක් තියෙනවා නම් අන්න අපිට ඒ අරමුණේ හොඳට හිත බහින ගතියක් අරමුණේ විස්තර බලන්න පුළුවන් හැකියාවක් අපේ හිතේ ඇති වෙනවා. නමුත් ඒ වෙනුවට හිත සම්පූර්ණයෙන්ම මුලා වෙලා නම් හිත ඔහේ අතීතයේ ඔස්සේ යනවා නම් අනාගතයේ ඔස්සේ යනවා නම් ඒවැයම තැරැන්දි ඉන්නවා නම් ඒවැයම පැටලි ඉන්නවා නම් ඒතකොට ඒ බඳු මනසක තියෙන්නේ දෙයක් පිළිබඳව නිවැරදි අවබෝධයක් නෙමෙයි. ඒ වෙනුවට අර හිතට ආපු ඒ নানা ප්‍රකාර සිතුවිලි වලින් නැත්තම් ඒ හිතට ආපු විවිධාකාර ප්‍රපංච වලින් කතන්දර වලින් හරියට පක්ෂග්‍රාහී වෙච්ච මනසක් තියෙන්නේ. ඒ මනස දැන් අවුල් සහගතයි. ඒ මනස දැන් මේ වර්ණ ගැන්විලා තියෙන්නේ. තත්වගත වෙලා තියෙන්නේ. අන්න ඒ බඳු මනසකින් එතකොට දෙයක් පිළිබඳව සියුම්ම දකින්න පුළුවන් හැකියාවක්. ඒ අපි අපිට ඉස්සරහට මතුවෙන සංසිද්ධිය සම්බන්ධයෙන් අපිට නිවැරදි විනිශ්චය කරන්න පුළුවන් හැකියාවක්. ඒකේ විස්තර විභාග බලන්න පුළුවන් හැකියාවක්. කිසිසේත් නැත්තේ නෑ. ඉතින් එතකොට මෙතෙන්දි රජ කරන්නේ මේ අසතිය අසම්පජඤ්ඤය කියන කාරණා දෙක. එතකොට මේ අසතිය අසම්පජඤ්ඤය කියන කාරණා දෙක නිසාම ඔන්න අපි ඉන්නේ හරි මතු පිටක. ඔහේ නිකන් මතු පිට තලයක අපි තමයි අපි ජීවත් වෙන්නේ. ඒ හිතට බැහැ ගැඹුරක් දකින්න. විනිවිද යන ප්‍රඥාවක් ඒ හිතේ නැහැ. ඒ නිසා ඒ බඳු හිතකින් එතකොට තවදුරටත් ගන්න මේ ඉන්ද්‍රයන් අසංවර වෙන දෙයක්. තවදුරටත් මේ ඉන්ද්‍රයන් තව මේ ආවේගශීලී කරන ස්වභාවයක්. මනස තව ආවේගශීලී කරන ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒ නිසා මේ අසති අසම්පජඤ්ඤය කියන එක බුදුරජාන් වහන්සේ කියනවා මේ ඉන්ද්‍රිය අසංවරයට ආහාර සපයනවා කියලා. ඊළඟට අසති අසම්පජඤ්ඤයක් ඇති වෙන්න අයෝනිසෝ මනසිකාරය මුල් වෙනවා කියලා කියනවා. නැත්නම් අයෝනිසෝ මනසිකාරයෙන් පෝෂණයක් ලැබලා දෙනවා කියනවා අසති අසම්පජඤ්ඤයට. ඒක තමයි මෙතනින් පෙන්눔 කරලා තියෙන්නේ. ඒ කියන්නේ අයෝනිසෝ මනසිකාරයෙන් හැමතිස්සෙම අර කලින් මතක් කළා වගේ හිත තියෙන හරි මතු පිටක. මෙයාට බෑ ගැඹුරකට යන්න. විනිවිද යන ප්‍රඥාවක් ඒ හිතේ නැහැ. ඒ වෙනුවට නිකාම් මතු පිට අත ගන්න ගතියක්, මතු පිට ඔහෙ පේන දෙයින් අතර වෙන ගතියක්, ඇහැට පේන දේ මතම ඒකම සත්‍යයි කියලා හිතාගෙන ඉන්න ගතියක්, කනට ඇහෙන ඒ සද්ද හරහා අපි හිතින් හදාගත්ත සංකල්පවල, සම්මුතිවල නතර වෙන ගතියක්, එතනම රැඳෙන ගතියක්, ඒවා ඔස්සේම කල්පනා කරන ගතියක් තමයි ඒ හිතේ තියෙන්නේ. එතන තියෙන මේ අයෝනිසෝ මනසිකාරයක්. මොකද එයාට බෑ ගැඹුරක් දකින්න. එයාට බෑ බොහොම දෙයක් දිහා බොහොම සූක්ෂමව දකින්න. අන්න ඒ සියුම්ම දැකීමේ හැකියාව, ඒකේ හේතු හොයලා මේ බැලීමේ හැකියාව, එහෙමත් නැත්නම් ගැඹුරට ගිහිල්ලා මුලට ගිහිල්ලා සම්භවයට ගිහිල්ලා දකින්න පුළුවන් හැකියාවක් මේ ඒ හිතේ නැහැ. ඒ නිසා ඒ හිතේ රජ කරන්නේ අයෝනිසෝ මනසිකාරය. ඒ බඳු අයෝනිසෝ මනසිකාරයෙන් මේ අසති අසම්පජඤ්ඤයට තමයි පාර කපන්නේ. ඒකට අපිට තේරෙනවා මේ අයෝනිසෝ මනසිකාරය එහෙමනම් ආහාර සපයනවා මේ අසති අසම්පජඤ්ඤයට. ඊළඟට භාගතුන් වහන්සේ කියනවා මේ අස්සද්ධියං කියලා මේ කාරණාවක් අයෝනිසෝ මනසිකාරයට මුල් වෙනවා කියලා. දැන් අස්සද්ධිය කියලා කියන්නේ කිසි දෙයක් ගැන අපිට ශ්‍රද්ධාවක් නැහැ. කිසි දෙයක් ගැන විශ්වාසයක් නැහැ. දැන් එතකොට අපි හැම දෙයක්ම සැක හිතනවා. අපිට යම් කිසිම පාරක් පේන්නේ නැහැ. අපිට එල්ලයක් පේන්නේ නැහැ. දෙයක් පිළිබඳව අපේ හිතේ තියෙන දෙගිඩියාවක්, සැකයක්. ඊට පස්සේ අපිට කෙනෙක් පිළිබඳව හැමතිස්සෙම හිතේ රජ කරන්නේ අවිශ්වාසයක්, සැකමිසුව බලන ගතියක්. බුදුරජාන් වහන්සේ කියපු දෙයක් හෝ ධර්මය පැත්තෙන් හෝ සංඝයා පැත්තෙන් හෝ මේ කිසිම දෙයක් ගැන කිසිම මේ ශ්‍රද්ධාවක් හිතේ නැහැ, ගෞරවයක් හිතේ නැහැ. ඒ කියපු දේවල් විශ්වාස කරන ස්වභාවයක් නැහැ. ඉතින් මේ වගේ මට්ටමකදී ඉතින් අර හිත ගැඹුරට යන ගතියක් හිතේ වැඩෙන්නේ නැහැ. ඒ වෙනුවට නිකන් ඔහේ
අපි අහපු කියපු දේවල් අනේ අසත් ධර්මයක් ඔස්සේ තමයි මේ හිත දුවන්නේ. එතකොට මේ අසත්පුරුෂ සංසේවනයක් දැන් ලබනවා. ඒ අසත්පුරුෂ සංසේවනයේ හරහා තව අපිට අසත් ධර්මයක් ශ්‍රවණය කරන්න ලැබෙනවා. දැන් එතකොට තමයි මේ මට්ටමට තමයි බුදුහාඳුරෝ ටික දැන් මෙතෙන්ට අරගෙන යන්නේ. දැන් මුලට ගියාම ඔන්න අපිට හම්බ වෙනවා අසත්පුරුෂ සංසේවනයක්. ඒ කියන්නේ යම්ස කෙනෙක් දැන් ආශ්‍රය කරන්නේ කෙලින්ම තමන්ව අපායට අදින පිරිසක්. අපි තුමු සත්තු මරණ, හොරකම් කරන, කාමයේ වර්ධවා හැසිරෙන, බොරු කේලම්, පරස වචන, හිස් වචන කියන, රහමෙර පාලනය කරන මේ කිසිම වග විභාගයක් නැති මේ සියලුම සිල්පද කඩන, සිල්පද කැඩීම පිණිස අනිත් අයවත් පොළඹවන, අපායටම අදින පිරිසක් නම් කවුරු හරි ඇසුරු කරන්නේ, ඒ බඳු අසත්පුරුෂයන් නම් ඇසුරු කරන්නේ. ඒ බඳු අසත්පුරුෂයන් ඇසුරු කරන්න අපිට අහන්න හම්බෙන්නේ අසත් ධර්මයක්. මේ අය කියන්නේ මේ සත්තු නොමර ඉන්නය, හොරකම් නොකර ඉන්නය, කාමයේ වර්ධවා හැසිරෙන්නේ නැතුව ඉන්නය, බුරු කියන්නේ නැතුව සත්‍යවාදී වෙන්නය, කේලම් කියන්නේ නැතුව පුළුවන් තරම් සමගි කරන්නය. එහෙම කියන්නේ නැහැ. ඒගොල්ලන්ගේ හිත වැඩ කරන්නේ සම්පූර්ණයෙන්ම අසත්පුරුෂ විදිහට. ඒගොල්ලන්ට කෙනෙක්ගේ ගුණයක් පේන්නේ නැහැ. තියෙන ಗುಣ වහන ගතියක්, තියෙන ಗುಣ මකන ගතියක් තමයි ඒගොල්ලෝ ගාව තියෙන්නේ. යම්සික සත්පුරුෂයෙක් ගැන වුණත් කතා කරද්දී නිකං සුළුවෙන් කතා කරලා දානවා. ಗುಣ වහලා දානවා, ಗುಣ මකලා දානවා. අන්න ඒ වගේ ස්වභාවයක් සමහරවිට මේ අසත්පුරුෂයා ගාව තියෙන්නේ. එහෙමත් නැත්නම් ඒ අය අසත්පුරුෂයෙකුට මොනවාම හරි වෙනත් කෙනෙක් උදව්වක් පදව්වක් කළාට ඒක කවදාවත් මතක හිටින්නේ නැහැ. ඒ කෘතවේදීත්වයක්, කතඤ්ඤු කතවේදීතා කියලා කියන ඒ කෘතවේදීත්වයක්, කළගුණ සැලකීමක්, කරපු දේ මතක තියාගන්න ගතියක් ඒ අසත්පුරුෂයා තුළ නැහැ. ඉතින් එතකොට අන්න ඒ බඳු අසත්පුරුෂයන් ඇසුරු කරන්න අපිට අහන්න හම්බෙන්නේ අසත් ධර්මයක්. එතකොට අසත් ධර්මය අහන්න මුල් වෙනවා එහෙනම් අසත්පුරුෂ ආශ්‍රය. ඊට පස්සේ අසත් ධර්මය ශ්‍රවණය කරන්න ලැබීම නිසා, වැරදි දේවල්ම ශ්‍රවණය කරන්න ලැබීම නිසා, මිත්‍යා දෘෂ්ටිම ගැන අහන්න ලැබීම නිසා, වැරදි අදහස්ම අපේ ඔළුවට යෑම නිසා ඔන්න අපිට අර තිබිච්ච ශ්‍රද්ධාවක් නැති වෙලා යනවා. අශ්‍රද්ධාවක් බවට දැන්පත් වෙනවා. අපේ මුල හිතමු අපේ තිබුණ යම්කිසි ශ්‍රද්ධාවක් භාග්‍යවතුන් වහන්සේ ගැන. අපේ හිතේ තිබුණ යම්කිසි ශ්‍රද්ධාවක් ධර්මයේ ගැන. හිතේ යම් ශ්‍රද්ධාවක් තිබුණ සංඝයා ගැන. නමුත් අර අසත් ධර්මය අහන්න ලැබෙන නිසා දැන් ඒ අපි ගාව තිබිච්ච ශ්‍රද්ධාවත් පිරෙහෙන්න ගන්නවා. ඉතින් ඔහොම පිරෙහෙච්ච පරිසරයක දැන් එයා ඉන්නේ තනිකර අයෝනිසෝ මනසිකාරයක මතු පිටමයි ජීවත් වෙන්නේ. වෙනත් වචන වලින් කියනවා නම් සම්මුතියකමයි රැඳෙන්නේ. ඊට වඩා ගැඹුරකට විනිවිද දකින්න පුළුවන් හැකියාවක් මේ හිතේ නැහැ. හේතු දැකීමේ හැකියාවක්, එහෙමත් නැත්නම් ප්‍රභවයට යන සුළු ගතියක්, මුලට යන සුළු ගතියක් ඒ හිතේ නැහැ. අයෝනිසෝ මනසිකාරයක් තියෙනවා. ඒ හරහා අසති අසම්පජඤ්ඤයක් තියෙනවා. හැමතිස්සෙම මතු පිට ජීවත් වෙනවා. අතීතයේ හිත කැළඹි තියෙනවා. අනාගතයේ ඔස්සේ දුව ඉන්නවා. සිහිනමවමින් ඉන්නවා. අසති අසම්පජඤ්ඤයක් එනවා. ඒ හරහා ඉන්ද්‍රිය තව අසංවර වෙනවා. ඒ හරහා කායික දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත කරනවා. ඒව හරහා නීවරණ තව වැඩෙනවා. ඊට පස්සේ නීවරණ වැඩිලා ඔන්න අවිජ්ජාව පෝෂණය වෙනවා. ඒතර මෙන්න මේ වගේ රටාවක් හේතුඵල සම්බන්ධයක් භාගතුන් වහන්සේ මේ අවිජ්ජා සූත්‍රයේ ඉදිරිපත් කරනවා. එතකොට අපිට තේරෙනවා මේ අසත්පුරුෂ සංසේවනය සිද්ධ වෙන්න ඒකෙන් පාර කැපෙනවා මේ අසත් ධර්මයක්ම ශ්‍රවණය කරන්න. අසත් ධර්මයක් ශ්‍රවණය කරන්න අපි ගාව තිබිච්ච ශ්‍රද්ධාව පිරිහිලා අශ්‍රද්ධාවක් මතුවීමට හේතු වෙනවා. ඒක වෙන්න අපේ හිත අයෝනිසෝ මනසිකාරයක වැරදි විදිහට මෙනෙහි කිරීමක, නරක විදිහට මෙනෙහි කිරීමකට ඔන්න මතුවෙනවා. මතු පිට මෙනෙහි කිරීමක් ඔස්සේ මතුවෙනවා. ඒක සිද්ධ වෙන්න අපේ සතිය තව දුර්වල වෙනවා. දෙයක් දිහා නිවැරදිව බලන්න පුළුවන් හැකියාවක් අපිට ඇත්තේම නැති වෙනවා. ඊට පස්සේ ඒ හරහා ඔන්න ඉන්ද්‍රියන් අසංවරයි දැන් හිත කැමති දෙයක් කරනවා. කැමති දෙයක් හිතනවා. ඇහැ කැමති දෙයක් බලනවා. කන කැමති දෙයක් අහනවා. දිවෙන් කැමති රසයක් බලනවා. කයින් කැමති ස්පර්ශය ලබනවා. මේ විදිහට ඔන්න ඉන්ද්‍රියනුත් අසංවර වෙනවා. ඒක සම්පූර්ණ වෙන්න ඉතින් කයෙන් දැන් දුස්චරිත කරනවා. වචනයෙන් දුස්චරිත කරනවා. මනසෙන් දුස්චරිත කරනවා. ඒව කරන්න ඔන්න නීවරණ තව වැඩෙනවා. නීවරණමයි රජ කරන්නේ හිතේ. ඉතින් ඒ කියන්නේ දැන් ඔන්න සම්පූර්ණයෙන් හිත අන්ධ වෙලා. හිත සම්පූර්ණයෙන්ම නිකන් වර්ණ ගැන්විලා. හිත සම්පූර්ණයෙන්ම පැටලිලා වික්ෂිප්ත වෙලායි තියෙන්නේ. අවිජ්ජාවට පෝෂණය ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දෙන උපමාව මේ ඇඳලා තියෙන මේ සටහනට ටිකක් අනුරූපයි කියන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ කියනවා
කන්දකට නැත්නම් බොහොම උස ප්‍රදේශයකට වැස්සක් වහිනවා. එතකොට ඒ උස ප්‍රදේශයේ තියෙන අපි තුමු පුංචි පුංචි දිය පාරවල් කඩਿੱති මේවා පිරෙන්න ගන්නවා. වතුරෙන් පිරෙන්න ගන්නවා. ඊට පස්සේ ඒ වතුර පිරුණාට පස්සේ ඒක දැන් පහළට ගලනවා. දැන් හරියට නිකන් මේ කොටස පිරුණාට පස්සේ ඊළඟ කොටසට එනවා වගේ බුදුරජාන් වහන්සේ දෙන ඒ උපමාවේදී ඒ උඩ කඳුකර ප්‍රදේශයට වැටෙන වැස්ස කාලයක් වැටෙනකොට ඔන්න එතන වතුර එකතු වෙලා ඒක දැන් උතුරලා අන්න ඊළඟ මැද ඊට වඩා පහත් බිම් ප්‍රදේශයකට වතුර වැටෙනවා. එතකොට මේ පහත් බිම් ප්‍රදේශයේ තියෙන ගංගාවල නැත්නම් ඇලදොල වලට ඔන්න දැන් මේ වතුර ටික වැක්කිරෙනවා. ඒ ඇලදොල ඔන්න උතුරන්න පටන් ගත්තාම ඒවා පිරෙන්න ගත්තාම ඊළඟට ඊට වඩා පහත් බිම් වල තියෙන ගංගා දැන් පිරෙන්න ගන්නවා. පොඩි පොඩි ගංගා පිරෙන්න ගන්නවා. ඒ ගංගා පිරෙන්න ගත්තාම ඊට පස්සේ ඊළඟ ප්‍රදේශයේ තියෙන ඊටත් වඩා පහළින් තියෙන ප්‍රධාන ගංගාවන් පිරෙන්න ගන්නවා. ඒ ප්‍රධාන ගංගාවනුත් ඔක්කොම පිරෙන්න ගත්තට පස්සේ අන්තිමට ගිහිල්ලා සමුද්‍රයට මේ ජලකඳ එකතු වෙනවා. ඒතර මේ මහා සමුද්‍රය වගේ තමයි අවිද්‍යාව කියන්නේ. ඒතර මේ එන රටාව තුළ අන්තිමට ගිහිල්ලා අවිද්‍යාව තමයි පෝෂණය වෙන්නේ. හිතේ පැටලිලි සහගත ගතිය, හිතේ තියෙන තවත් පැත්තකින් කියනවා නම් අඳුරු වෙච්ච ගතිය, හරියට නිකන් මේ කණ්ණාඩියකින් බලනවා වගේ, ඒ කියන්නේ වර්ණ කණ්ණාඩියකින් බලනවා වගේ දෙයක් දිහා පැහැදිලිව බලන්න බැරිකම, වික්ෂිප්තකම. ඉතින් මෙන්න මේ වගේ අවිද්‍යාවක් මේ හිතේ පෝෂණය වෙනවා. එතකොට මේ අවිද්‍යාව එහෙමනම් භාගතුන් වහන්සේ දැන් මේ සූත්‍රයේ දේශනා කරනවා මෙන්න මේ වගේ විවිධාකාර හේතු රැසක් හරහා තමයි දිගට පෝෂණය වෙගෙන එන්නේ. අපිට කොයි හෝ තැනකදී මේ දෙයක් සිද්ධ වෙනවා නම්, අසත්පුරුෂ සංසේවනයක් සිද්ධ වෙනවා නම් ඒක පාර කපන්න පුළුවන් අවිද්‍යාව වර්ධනය කරන්න. අපිට අහන්න වෙන්නේ අසත් ධර්ම ශ්‍රවණයක් නම්, නිවැරදි දහමක් නෙමෙයි නම් ඒක හේතු වෙන්න පුළුවන් අවිද්‍යාව පෝෂණය වෙන්න. ඊළඟට අපි ගාව ශ්‍රද්ධාව නැත්තම් ඒක හේතු වෙන්න පුළුවන් අවිද්‍යාව පෝෂණය වෙන්න. අපි ගාව අයෝනිසෝ මනසිකාරය නම් නිතර වැඩ කරන්නේ. නිතරම හිත නිකන් ඔහේ සම්මුතිවල ඇලෙමින් ගැලෙමින් නම් වාසය කරන්න ඒක හේතු වෙන්න පුළුවන් ඔන්න අවිද්‍යාව පෝෂණය කරන්න. ඊළඟට අසති අසම්පජඤ්ඤේ නම් තියෙන්නේ. අපිට හිත නිරන්තරයෙන්ම අතීත අනාගත අන්ත දෙක ඔස්සේ දුව මේ ලෝකේ නැතුව සම්පූර්ණයෙන්ම හිතින් මවාගත්ත හදාගත්ත මනස්කල්පිත ලෝකයක නම් ජීවත් වෙන්නේ. ඔන්න ඒක උදව් වෙනවා, ඒක ආහාර වෙනවා මේ අවිද්‍යාව පෝෂණය කරන්න. ඊට අපි තව ඉන්ද්‍රිය අසංවරයෙන් කටයුතු කරන්න අන්න ඒවා හේතු වෙනවා මේ අවිද්‍යාව පෝෂණය කරන්න. දුෂ්චරිතවල යෙදෙන්න අවිද්‍යාව පෝෂණය වෙනවා. හිත නීවරණ වලින් බැට ගන්න නැත්නම් හිත නීවරණ වලට ලක් වෙන්න ඔන්න මේ අවිද්‍යාව පෝෂණය වෙනවා. ඒතර මෙන්න මේ රටාව, මෙන්න මේ හේතුඵල සම්බන්ධතාව භාගතුන් වහන්සේ මේ අවිද්‍යා සූත්‍රයේදී විස්තර කරනවා. ඊට පස්සේ මේකේ දෙවෙනි කොටස වශයෙන් බුදුරජාන් වහන්සේ කොහොමද විඥා විමුක්ති කියන මේ අවිද්‍යාවේම ප්‍රතිවිරුද්ධ පක්ෂය වර්ධනය වෙන්නේ කියන එකත් මේ සූත්‍රයේදී විස්තර කරලා දෙනවා. ඒ කියන්නේ දැන් අවිද්‍යාවට ප්‍රතිපක්ෂයි විද්‍යාව කියන එක. විද්‍යා විමුක්ති කියලා මේකට නිකන් යුගලයක් වශයෙන් සාමාන්‍යයෙන් යොදනවා. ඒ කියන්නේ අපේ හිතේ වැඩෙන ප්‍රඥාව හැමතිස්සෙම හිතේ නිදහස පිණිසයි හේතු වෙන්නේ. හිත දේවල් අල්ලා බදාගෙන උපාදාන කරගෙන ග්‍රහණය කිරීම වෙනුවට නිවැරදි ප්‍රඥාවක් අපේ හිතේ වැඩෙනවා නම් එතකොට ඒ බඳු ප්‍රඥාවක් මුල් වෙන්නේ හැමතිස්සෙම හිත නිදහස් කරන්න. හිතේ විවේකයක් හදලා දෙන්න. හිත තැම්පත් වෙන්න. හිත නිශ්චල වෙන්න. හිත සරල වෙන්න. හිතේ පැහැදිලි බව වැඩි වෙන්න. ඒ නිසා ඒ විඥා විමුක්ති කියන කොටස සාමාන්‍යයෙන් යුගලයක් වශයෙන් තමයි යන්නේ. මොකද යම් හිතක ප්‍රඥාව තියෙනවා නම් ඒ හිතේ ඒ ප්‍රඥාව වැඩිච්ච මට්ටම් වලදී හිත නිදහස් වෙන්න ඕනේ. හිත නිශ්චල වෙන්න ඕනේ. හිත සරල වෙන්න ඕනේ. හිතට විනිවිද යෑමේ හැකියාවක් තියෙන්න ඕනේ. ඔන්න වගේ පැත්තක් මෙතෙන්දි පෙන්නලා දෙනවා. ඉතින් එතකොට දැන් භාගතුන් වහන්සේ කියනවා විඥා විමුක්ති කියන කොටසට. ඒකටත් හේතු තියෙනවා. මේකත් මේ ඉබේ වෙනව නෙමෙයි. ඒකටත් යම්කිසි හේතුඵල සම්බන්ධයක් තියෙනවා. දැන් අපි ඕක ඕනනම් ටිකක් මේ පැත්තෙන් කටන් ගමු. ඒක ටිකක් විස්තර කරන්න පහසු නිසා. ඔන්න අපි හිතමු කවුරු හරි කෙනෙක් ඔන්න සත්පුරුෂ ඇසුරක් පටන් ගන්නවා. සත්පුරුෂ ආශ්‍රයයක් පටන් ගන්නවා.
ඒතර සත්පුරුෂ ආශ්‍රයයක් කිව්වහම දැන් මේ සත්පුරුෂයෙක් කියන එක අපිට ඕනනම් අර කලින් අපි කරපු අසත්පුරුෂයෙක් ගැන කරපු විග්‍රහයට අනුරූපව දැන් මේක සැලකුවොත් සත්පුරුෂයෙක් කියන කෙනා හුඟක් වෙලාවට ඔන්න එහෙමනම් සීලයක් ආරක්ෂා කරන්න උත්සාහවන්ත වෙන කෙනෙක්. ඒ වගේමයි හිතේ යම්කිසි එකඟතාවයක් ඇති කරගන්න හිත තව ටිකක් දියුණු කරගන්න උත්සාහවන්ත වෙන කෙනෙක්. ඒ වගේමයි හිතේ ප්‍රඥාවක් දියුණු කරගන්න උත්සාහවන්ත වෙන කෙනෙක්. ඒ වගේමයි තමන් සීලයක් ආරක්ෂා කරමින් අනිත් අයවත් යම්කිසි සිල්වත් මගකට ගන්න උත්සාහවන්ත වෙන කෙනෙක්. තමන් යම්කිසි දහමක් ප්‍රගුණ කරමින් නිවැරදි දහමක් ප්‍රගුණ කරමින් ඒ නිවැරදි දහම තව කෙනෙකුටත් කියලා දෙන්න යම් උත්සාහයක් දරන කෙනෙක්. තමන් තුළ යම් ප්‍රඥාවක් දියුණු කරගනිමින් ඒ බඳු ප්‍රඥාවක් තවත් කෙනෙක්ට ලබලා දෙන්න, ඒ බඳු ප්‍රඥාවක් තවත් කෙනෙක්ගේ හිතේ පළපදියම් කරන්න යම්කිසි ප්‍රයත්නයක් දරන කෙනෙක්. තවත් පැත්තකින් කියනවා නම් එයාට හොඳට කළගුණ මතක තියෙන කෙනෙක්. කෙලෙහි ගුණ දන්න කෙනෙක්. කතඤ්ඤෝ කතවේදීතා කියලා ඒ භාගතුන් වහන්සේ පෙන්නන ඒ හොඳට සත්පුරුෂ භූමියේ පිහිටපු කෙනෙක්. සත්පුරුෂ භූමිය වශයෙන් පෙන්වන්නේ මේ කතඤ්ඤෝ කතවේදීතා කියන ගුණය. ඒ කියන්නේ අපිට යම් හෝ සුළු හෝ උපකාරයක් යම්ස කෙනෙක් කළා නම් ඒක හරියට ගලක ඇඳපු ඉරක් වගේ මතක තියෙන ස්වභාවයක්. ඒ වගේම අපි හිතමු යම්ස කෙනෙකුට ඒ උපකාර කරපු කෙනාට නැවත ප්‍රතිඋපකාර දැක්වීම සම්බන්ධයෙන් කිසිම මැලිවීමක් නැහැ. ඒ කරපු උපකාරයට වඩා උපකාරයක් කිරීමේ හැමතිස්සෙම හිතට එන ඒ කෘතවේදීත්වයක් එබඳු හිතක තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ යම් ಗುಣ විශේෂයන් මෙන්න මේ සත්පුරුෂයෙක් ගාව තියෙනවා. ඒතර මෙන්න මේ සත්පුරුෂයා නිතර ඇසුරු කරන්න ඒ ඇසුර ලබන කෙනාට සත් ධර්මය ශ්‍රවණය කරන්න හම්බ වෙනවා. දැන් මේ සත්පුරුෂයා කියන්නේ දැන් මේ සත් ධර්මයක් කතා කරන්නේ. භාගතුන් වහන්සේ දේශනා කරපු දෙයක් තමයි එතුමා දේශනා කරන්නේ. නැත්තම් ඒ සත්පුරුෂයා කියන්න පටන් ගන්න. එතකොට අන්න ඒ අහන පිරිසට ඔන්න දැන් මේ සත්පුරුෂයෙක් කරහා සත් ධර්මය ශ්‍රවණය කරන්න හම්බ වෙනවා. ඇත්තරම මේක එදා පොඩ්ඩක් බුද්ධ කාලයට ටිකක් අනුරූප කරගන්න පුළුවන්. මොකද එදා අද වගේ මේ sannivedana ක්‍රම දියුණු වෙලා අපිට පොත්පත් වලින් අන්තර්ජාලයෙන් මේ වගේ විවිධ ගුවන් විදුලියෙන් මේ රූපවාහිනියෙන් අපිට බණක් අහන්න පුළුවන් කමක් ධර්මයේ ගැන මේ ඇසුරක් ලබන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. එදා භාගතුන් වහන්සේ තමයි ප්‍රධාන සත්පුරුෂයා. උන්වහන්සේ තමන් වහන්සේ අවබෝධ කරගත්ත ඒ ධර්මය අනිත් අයට බොහොම විවෘතව දේශනා කළා. ඉතින් ඒ දේශනා කිරීම තුළ තමයි මේ ධර්මය ප්‍රචාර වෙන්න ගත්තේ. අනිත් අය මේක ඉගෙන ගන්න ගත්තේ. එතකොට ඒ භාගතුන් වහන්සේ ඇසුරෙන් තමයි අනිත් අය මේක ඉගෙන ගන්නෙ. භාගතුන් වහන්සේ ගාවට එනවා. උන්වහන්සේ ගැන යම් පැහැදීමක් ඇති වෙලා උන්වහන්සේව ඇසුරු කරන්න පටන් ගන්නවා. එතකොට ආන්න භාගතුන් වහන්සේ අවස්ථානුකූලව යම් යම් ධර්මයන් දේශනා කරනවා. එතකොට අන්න මේ ධර්මය ශ්‍රවණය කරලා කෙනෙක් තුල ශ්‍රද්ධාව දියුණු වෙනවා. ඉතින් ඒ පරතෝ ഘോഷය එහෙම නැත්නම් තවත් කෙනෙක්ගෙන් අහලා තමයි එහෙමනම් මේ ධර්මයට තවත් කෙනෙක්ගේ හිතට යන්න අවස්ථාව ලැබුණේ. ඒ වගේමයි දැන් අද කාලේ වගේ නෙමෙයි. එදා එතකොට ඒ තවත් සත්පුරුෂයෙක් ඇසුරු කිරීම අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. මොකද ඒ සත්පුරුෂයා ගාව තමයි අර ධර්මය ප්‍රත්‍යක්ෂයක් වෙලා තිබුණේ. නැත්නම් ඒ සත්පුරුෂයා තමයි ඒක යම් පමණකට සාක්ෂාත් කරගෙන තිබුණේ. ඒ නිසා භාගතුන් වහන්සේ කියනවා මේ මුළු ශ්‍රී සද්ධර්මයේම සත්පුරුෂ ආශ්‍රය මතයි රැඳෙන්නේ කියලා. එක්තරා අවස්ථාවකදී ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීනි මට මේ මුළු සද්ධර්ම මාර්ගයෙන් හරි අඩක්ම මේ සත්පුරුෂ සංසේවනයේ මත පදනම් වෙලා තියෙනවා කියලා වැටහෙනවා කියලා. ඒතර භාග්‍යතුන් වහන්සේ කියනවා එහෙම කියන්න එපා ආනන්ද. මේ හරි අඩක් නෙමෙයි මුළු සද්ධර්ම මාර්ගයෙන් මේ ධම්මානුධම්ම ප්‍රතිපදාව සම්පූර්ණයෙන් පදනම් වෙලා තියෙන්නේ සත්පුරුෂ ඇසුර මතයි කියලා කියනවා. ඒතර අපිට තේරෙනවා මේ සත්පුරුෂ ඇසුරක් කියන එක කොයිතරම්ම වටිනවද කියන එක. කොයිතරම්ම අපේ මේ නිර්වාණගාමිනී ප්‍රතිපදාවට සත්පුරුෂ ආශ්‍රයක් ලැබනවා කියන එක පුදුමාකාර අත්‍යවශ්‍ය කාරණයක් බවට පත් වෙනවා. ඉතින් එතකොට ඒ සත්පුරුෂ සංසේවනයක් කරන්න අපි යම්කිසි සත්පුරුෂයෙක් ඇසුරු කරන්න අනේ ඒ සත්පුරුෂයා හරහා අන්න සද්ධර්මය ශ්‍රවණය කරන්න හම්බ වෙනවා. නිවැරදි දහමක් අපිට විවෘත වෙනවා. නිවැරදි දහමකට අපි එළඹෙනවා. ඒ නිවැරදි දහමට එළඹුණාට පස්සේ එළඹෙනවා කියන්නේ අන්න අපේ හිතේ දැන් ශ්‍රද්ධාවක් පහළ වෙනවා. අපිට භාගතුන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් පහළ වෙනවා. ධර්මයේ ගැන විශ්වාසයක් ඇති වෙනවා.
මේ ධර්මය අනුගමනය කරන යම් ඒ ප්‍රතිපත්තියක් පුරන්න උත්සාහන්ත වෙන තමන් තුළ මේ ගුණ විශේෂයන් දිනු කරන්න උත්සාහන්ත වෙන යම් සත්පුරුෂ පිරිසක් සංඝ රත්නයක් ජීවත් වෙනවා නැත්නම් ඒ බඳු ආර්ය මහා සංඝ රත්නයක් වැඩ හිටියා අදටත් වැඩ ඉන්නවා කියලා යම්කිසි විශ්වාසයක් ඔන්න අපේ හිතේ ඇති වෙන්න පටන් ගන්නවා. අන්නේ ශ්‍රද්ධාව මුලදී සමහරලාවට එන්නේ මේ අමූලිකා ශ්‍රද්ධා කියලා ඒ තරම් පදනමක් නැතිව නිකන් අපි දැනට ලාවට එහෙම නැත්නම් හේතු කාරණා ඒ තරම්ම දන්නේ නැතුව ඇති කරගත්ත ශ්‍රද්ධාවක් වශයෙන්. ඒක ඒ තරම්ම ප්‍රබල නැහැ. ඒ කියන්නේ තාම හිතේ තියෙන නිකන් අර ගෞරවයට විශ්වාසයට අදහන ගතියක්. හැබැයි ටික ටික පස්සේ තමයි තමන් තුලත් මේ දහම ප්‍රගුණ වෙන්න මෙබඳු දහමක් වර්ධනය වෙන්න තමයි අන්න තමන්ටම තේරිලා මේකේ තියෙන සත්‍ය වැටහිලා තමන්ටම හේතු කාරණා සහගතව ඇති වෙන ශ්‍රද්ධාවක් පහළ වෙනවා. ඒකට කියනවා ආකාරවතී ශ්‍රද්ධාව කියලා. ඒ කියන්නේ දැන් සකාරණව තමයි ශ්‍රද්ධාව පහළ වෙලා තියෙන්නේ. නිකාන් ඔය ආවට ගියාවට අන්ධ භක්තියෙන් ගරු කරන ගතියක්, අන්ධ භක්තියෙන් විශ්වාස කරන ගතියක් නෙමෙයි තියෙන්නේ. ඒ වෙනුවට දැන් හොඳට කරුණු කාරණා තේරුම් ගෙහිලා තමන් තුළම යම් දහමක් ප්‍රගුණ වෙලා ඊළඟට තමන්ම ප්‍රතිපදාවේ ගමන් කරමින් ඒ ප්‍රතිපදාවේ හම්බ වෙන යම් මගසලකුණු සතපුම් කණු තමනුත් හොඳින්ම ප්‍රත්‍යක්ෂ කරගෙන ඒ මත පිහිටපු ශ්‍රද්ධාවක් අන්න කෙනෙකුට අත්දකින්න හම්බ වෙනවා. ඒ නිසා මේ ශ්‍රද්ධාව කියන එක උනත් එක තැනක නතර වෙන ශ්‍රද්ධාවක් නෙමෙයි. මේක ක්‍රමානුකූලව පරිණත වෙන ගතියක්. ක්‍රමානුකූලව ටික තමන් තුළ මුල් බැස ගන්න ගතියක්. නොසැලෙන ශ්‍රද්ධාවක් ඇති වෙන ගතියක් මේ ශ්‍රද්ධාව තුළ තියෙනවා. ඉතින් එතකොට මේ ශ්‍රද්ධාව දැන් ඔන්න හිතේ පහළ වෙන්න අන්න කෙනෙක් දැන් අර සාමාන්‍ය සම්මුති මට්ටමක ඉඳලා සාමාන්‍ය අර ලෝකයා හැසිරෙන ලෝකයා කතා බහ කරන ඒ සම්මුති රාමුවේම පිහිටලා හිතන්නේ නැතුව ඊට වඩා ටිකක් ගැඹුරින් හිතන්න උත්සාහන්ත වෙනවා. මේ තමන් අහපු ශ්‍රද්ධර්මයට එකඟව කල්පනා කරන්න උත්සාහන්ත වෙනවා. ඒ තමන් හිතන කියන කරන දේවල් මේ සද්ධර්මයත් එක්ක පොඩ්ඩක් ගලපන්න උත්සාහන්ත වෙනවා. භාග්‍යවතුන් වහන්සේ කොහොමද දේශනා කළා තියෙන්නේ? අර අහවල් සූත්‍රය කොහොමද දේශනා කළා තියෙන්නේ කියලා තමන් මේ අහපු ධර්මයත් එක්ක ටිකක් විමසා බලන්න, ඒ වගේම මදක් විමසිල්ලෙන් බලන්න උත්සාහන්ත වෙනවා. එතකොට අන්න යෝනිසෝ මනසිකාරයකට දොර විවෘත වෙනවා. ඒ කියන්නේ එයා දැන් අර හිතට නැත්නම් ඇහැට පේන මට්ටමේ නතර වෙන්න යන්නේ නැහැ. කනට ඇහෙන මට්ටමේ එයා ඒකින් සෑහීමකටපත් වෙන්නේ නැහැ. දිවට දැනෙන මට්ටමේ සෑහීමකටපත් වෙන්නේ නැහැ. කයට ලැබෙන ස්පර්ශ මට්ටමේ සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඒ වෙනුවට දැන් මේ අහපු ශ්‍රී සද්ධර්මයේ මත පදනම් කරගෙන එයා තව ටිකක් ගැඹුරට යන ගතියක්. මේ ඉන්ද්‍රියයන්ගෙන් ලැබෙන විවිධාකාර මේ අරමුණු සම්බන්ධයෙන් ටිකක් මීට වඩා ਵਿਚාරශීලීව බලන ගතියක්. සියුම්ම බලන ගතියක්. ඒකේ මුලට අවධානය යොමු කරලා බලන ගතියක්. හේතුන් සොයනාසුලුව බලන ගතියක්. මෙන්න මේ යෝනිසෝ මනසිකාරය කෙනෙක්ගේ හිතේ ඇති වෙන්න පටන් ගන්නවා. ඒතර මෙන්න මේ යෝනිසෝ මනසිකාරය හොඳට පාර කපනවා සති සම්පජඤ්ඤයට. කියන්නේ යෝනිසෝ මනසිකාරයයි සති සම්පජඤ්ඤයයි අතර බොහොම සමීප සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ දැන් මෙයා අර හිතට එන ඔහේ අතීතය හා සම්බන්ධයෙන් ඔහේ එන සිතුවිලි ඔස්සේ යනවා වෙනුවට අනාගතය සම්බන්ධයෙන් එන විවිධාකාර සිහින මවමින් ඒවැ පැටලලා ඉන්නව වෙනුවට ඊට වඩා මේ වර්තමාන මොහොතේ ජීවත් වෙන්න උත්සාහත් දරන ගතියක්. මොකද මේ ධර්මයෙන් පෙන්වන්නේ අන්නේ බඳු මාර්ගයක්. ධර්මයෙන් අපිට විවෘත කළ දෙන්නේ අන්නේ වගේ අවදිමත් බවක්. මේ මොහොතට අවදිමත් බවක්. අන්න එතකොට අන්නේ මේ අවදිමත් බව දැන් කෙනෙක් තමන්ගේ හිතේ හදාගන්න උත්සාහන්ත වෙනවා කියන්නේ අන්න සතිය සම්පජඤ්ඤය දැන් මෙතෙන්ට ඈඳෙනවා. ඒ කියන්නේ දැන් එයාගේ හිත අතීතය ගැන අභිරමණය කරන්න යන්නේ නැතුව අතීතයේ ඔස්සේම තමන් කරපු කියපු දේවල් හිත හිතා ඒවා ගැන ස්මරණයන් කර ඒවැම පැටලි අතීතයේ මුහුණ දුන්න යම්කිසි සොම්නස් සහගත සිදුවීම් ගැන එයා හිතින් සතුටු වෙවි එහෙම නැත්නම් අතීතයේ තමන් අතින් වෙච්ච වැරදි ගැන පසුතැවි. ඉතින් මෙන්න මෙහෙම ඉන්නේ නැතුව එයා බලනවා මොකද්ද මේ මොහොතේදී සිද්ධ වෙන්නේ. වර්තමාන මොහොතේදී මොකද්ද සිද්ධ වෙන්නේ කියලා අන්න තමන්ගේ හිත ටිකක් ඒ අතීත අන්තයෙන් නිදහස් කරගන්න එයා උත්සාහන්ත වෙනවා. ඊට පස්සේ අපි හිතමු
අනාගතය සම්බන්ධනොත් විවිධාකාර අදහස් මේ හිතේ පහළ වෙනවා. අනාගත අපේක්ෂාවන් ඔස්සේ එහෙම නැත්නම් විවිධාකාර අනාගත සැලසුම් ඔස්සේ මේ හිත දුවනවා. නමුත් එයා උත්සාහවන්ත වෙනවා ඒවත් එක්ක ඔහේ සතුටු වෙවි ඉන්නේ නැතුව හිතින් හදාගත්ත ලෝකික අතරමං වෙන්න යන්නේ නැතුව ඒ හිතින් හදාගත්ත ලෝකයෙන් එළියට ඇවිල්ලා ප්‍රකෘති ලෝකයට ඇවිල්ලා වර්තමාන මොහොතට ඇවිල්ලා ජීවත් වෙන්න යම් කිසි උත්සාහයක් දරනවා. ඉතින් මෙන්න මේක අපිට තේරුම් ගන්න පුළුවන් සතිය පිහිටියා කියලා කියන්න පුළුවන්. එනඹ සිට සිහිය දැන් යන්න යා තුල පොඩ්ඩක් ඔන්න පැන නැගුණා. එනඹ සිට සිහියෙන් ඉන්න පුළුවන් කමක් දැන් එයාට තේරුණා. එයා හඳුනාගත්තා මේ හිතේ තියෙන යම්කිසි සුවිශේෂී හැකියාවක්. ඒ හැකියාව අපි ටිකක් උද්දීපනය කරලා ගත්තාම එයාට ඒක ටිකක් වර්ධනය කරලා ගත්තාම මේ හිතට එන අතීතය හා සම්බන්ධ සිතුවිලි ඔස්සේම දුව ඒකට වහල් වෙලා ඉන්න උවමනාවක් නැහැ. අනාගතය සම්බන්ධයෙන් එන විවිධාකාර සිතුවිලි ඔස්සේ දුවමින් හිත වික්ෂිප්ත කරගෙන හිත යම්කිසි අවිනිශ්චිත භාවයකටපත් කරගෙන ඒවැයම පැටලලා ඉඳීමේ උවමනාවක් නැහැ. කියලා එයාට දැන් තේරෙන්න පටන් ගන්නවා ඒ වෙනුවට මේ මොහොතේ සිද්ධ වෙන කායික වශයෙන් නැත්තම් මානසික වශයෙන් සිද්ධ වෙන යම්කිසි සංසිද්ධියක් උපයෝගී කරගෙන මේ හිතට එක්තරා අන්දමකින් නැංගුරමක් දාන්න දැන් එයා උත්සාහන්ත වෙනවා. ඒ නැංගුරම තමයි එක අතකින් මුලදී කය කියලා කියන්නේ. හරියට නිකන් වතුරේ නැත්තම් මහා සාගරයේ නැවක් නිශ්චලව තියාගන්න. එහෙ මෙහෙ රළට අහු වෙලා දුවන්නේ නැතුව පා වෙලා යන්නේ නැතුව යම්සි ස්ථානයක නිශ්චලව තියාගෙන අපි නැංගුරමක් දානවා. අන්න ඒ වගේ තමයි මේ හිතටත් යම්කිසි නැංගුරමක් වගේ අපේ මේ කය පාවිච්චි කරන්න පුළුවන්. කායानुපස්සනාව මට්ටමකදී එතකොට සිද්ධ වෙන්නේ අන්න ඒ වගේ නැංගුරමක් යෙදීමක්. අපේ හිත ගෙනල්ලා නැවත නැවත අපේ කයේ රඳවන්න උත්සාහන්ත කරනවා. අනාගතයට දෙවුවාමත් නැවතත් ගෙනල්ලා මේ කයේ තියෙන යම්කිසි සංසිද්ධියක රඳවන්න උත්සාහන්ත වෙනවා. එතකොට මෙන්න මේ විදිහට යම්සි කෙනෙක් මේ කය පාවිච්චි කරමින් සිහිය දියුණු කරනවා නම් දැන් කනකොට සතියෙන් ආහාර අනුභව කරනවා. තත් ටික මදිනකොට ඒ ගැන අවධානයෙන් ආහාර අනුභව කරනවා. ඊළඟට අපි හිතමු තමන් ගෙදර දොරේ අනෙකුත් වැඩක් මේ කොලක් කරනකොට ඒ ගැනත් අවධානයෙන් සතියෙන් සිහියෙන් ඒ කටයුත්ත කරනවා. දැන් මෙහෙම කරන්න මේකට සම්පජඤ්ඤය කියලා බොහොම සියුම්ම බැලීමේ හැකියාවක් දෙයක් දිහා විස්තර සහගතව බැලීමේ හැකියාවක් මෙයාගේ හිතේ දියුණු වෙන්න පුළුවන්. අන්න ඒකට බුදුරජාන් වහන්සේ හරි ලස්සනට පාර පෙන්නනවා. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් ආනාපාන සතිය වඩන යෝගාවචරයෙක් පටන් ගන්න බොහොම සරල තැනකින්. භාගතුන් වහන්සේ පෙන්වන්නේ සතෝව අස්ස සති සතෝ පස්ස සති කියලා. ඒ කියන්නේ දැන් එයා සතිමත්ව හුස්ම ගන්නවා සතිමත්ව හුස්ම හෙලනවා. ඒ කියන්නේ දැන් ඉස්සෙල්ලා නම් මේ හුස්ම ගැනීම හෙලීම කියන ක්‍රියාවලිය අපිට සම්පූර්ණයෙන්ම අමතකයි. ඒක ඔහේ ඉබේ වෙනවා අපි දන්නේ නැහැ අපි වෙන වැඩවල. දැන් අපි පොඩ්ඩක් මේ හුස්ම ගැනීමේ ක්‍රියාවලිය ගැන සිහියෙන් ඉන්න උත්සාහන්ත වෙනවා. එතකොට යාට තේරෙන්න පුළුවන් මේ හුස්ම ගැනීම කියන එක નિરાයාසයෙන් සිද්ධ වෙනවා, ඉබේ සිද්ධ වෙනවා. ඒ වගේමයි ඇතැම් වෙලාවට ආස්වාසයන් සිසිල්ව දැනෙනවා, ප්‍රස්වාසයන් උණුසුම්ව දැනෙනවා. ඇතැම් වෙලාවට ආස්වාසයක් වම් නාස්පුඩුවෙන් ඇතුල් වෙනවා, ප්‍රස්වාසය දකුණු නාස්පුඩුවෙන් ඇතුල් වෙනවා. ඉතින් මෙන්න මේ වගේ යම් බොහොම සියුම් ලක්ෂණ දැන් මෙයාට දැක ගැනීමේ හැකියාවක් පහළ වෙනවා. දැන ගැනීමේ හැකියාවක් පහළ වෙනවා. ඒ කියන්නේ අන්න දැන් මෙයා තේරුම් ගන්නවා මගේ හිතේ මෙන්න මේ සම්පජඤ්ඤය. දෙයක් දිහා යම්කිසි සංසිද්ධියක් දිහා සියුම්ම බැලීමේ හැකියාව. ඒකේ විස්තර විභාග තේරුම් ගැනීමේ හැකියාව. දැන් පොඩ වර්ධනය වෙනවා කියලා Tamanට තේරුම් ගන්න පුළුවන්. ඒ සඳහා බුදුරජාන් වහන්සේ ක්‍රමවේදයක් ඉදිරිපත් කළා තියෙනවා. දැන් මේ හුස්ම රැල්ලේ තියෙන වෙනස්කම් බලන්න බුදුරජාන් වහන්සේ ආරාධනා කරනවා අපිට. මේ හුස්ම රැල්ල දිගද? මේ හුස්ම රැල්ල කලින් හුස්ම රැල්ලට සාපේක්ෂව කොටද? මේක උණුසුම්ද? මේක සිසිල්ද? මේක මොන නාස්පුඩුවෙන්ද යන්නේ? මේක දීර්ඝද? ඉතින් මේ වගේ විවිධාකාර හන්දමින් මේ හුස්ම රැල්ලම විමසන්න අන්න අපිට මේ හුස්ම රැල්ලේ තියෙන ඒ සියුම් ලක්ෂණ මතුවෙන්න ගන්නවා. තේරෙන්න ගන්නවා. අන්න එතන තියෙන සම්පජඤ්ඤය. එතන තියෙන දෙයක් දිහා බොහොම පැහැදිලිව දැක ගැනීමේ හැකියාවක්. ඉතින් ඒ හැකියාව වර්ධනය වෙන්න තව ඒක යාට දැන් යොදන්න පුළුවන් තමන්ගේ දිනදා ජීවිතේදීත්.
ඒ කියන්නේ යම්කිසි සංසිද්ධියකට මුහුණ දෙනකොට යම්කිසි සිදුවීමක් හරහා එයා යනකොට එයාට ඒ සිදුවීම දිහා දැන් ටිකක් ගැඹුරින් දකින්න පුළුවන්. අඩියක් පස්සට අරගෙන අපක්ෂපාතීව දිහා දකින්න පුළුවන්. ඒ සංසිද්ධියේ වහලෙක් වෙන්නේ නැතුව එහෙම නැත්නම් ඒ සංසිද්ධියට අත දාලා තමන් ඒකේ ආවේගශීලීව හැසිරෙන්නේ නැතුව මේ සිද්ධ වෙන සංසිද්ධියෙන් පොඩ්ඩක් බැහැරට ඇවිල්ලා සංසිද්ධිය දිහා ਵਿਚාරශීලීව බැලීමේ හැකියාවක් මධ්‍යස්තව බැලීමේ හැකියාවක් අනුන්ගේ දෘෂ්ටි කෝණයෙන්ුත් අවශ්‍ය නම් බලන්න පුළුවන් හැකියාවක් අන්න ඒ බඳු හිතක පහළ වෙනවා. අන්න එතකොට තමයි මේ භාගතුන් වහන්සේ පෙන්වන ඉන්ද්‍රිය සංවරයක් ගැන එයා උනන්දු වෙන්නේ. කියන්නේ එයාට තේරෙනවා දැන් මේ හිතට ඔහේ අපි හිත දැන් ටිකක් මෙල්ල කරගත්තාම ඇහැට ඔහේ කැමති දෙයක් පෙන්වන්න ගත්තොත් එහෙම ආයෙත් මේ හිත කෙලසෙනවා. ඒ වගේමයි කනෙනුත් කැමති දේවල් ඔහේ අහා ඉන්න පටන් ගත්තොත් අර තමන් දැන් මේ පිරිසුදු කරගන්න හදන හිත ආයෙත් ඒ හරහා කෙලසෙනවා. දිවෙනුත් කැමති රස බලබලා ඊළඟට ඒවම නැවත හිතා ඒවටම කෑදරකම් ඇති කරගනිමින් ඉන්න ගත්තොත් ආයෙත් අර අපේ හිත වල්මත් වෙනවා. ඉතින් මේ ආකාරයෙන් එයා යම්කිසි ඉන්ද්‍රිය සංවරයක් පිණිස උත්සාහවන්ත වෙනවා. මොකද ඉන්ද්‍රිය අසංවර මට්ටමකදී හිත සෑහෙන කෙලසෙන බව එයාටම තේරුම් යනවා. ඉතින් මේකට හරි ලස්සන කතන්දරයක් මතක් වෙනවා මේ දැන් එක්තරා අවස්ථාවකදී ඔය අපේ මේ ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාව පිහිටවපු ඒ කියන්නේ මේ ආරණ්‍ය පද්ධතිය මෑත කාලේ පිහිටවන්න මුල්ුණේ අතිපූජනීය කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශ ස්වාමින් වහන්සේත් ඒ වගේම මාතර ශ්‍රී ඥානාරාම ස්වාමින් වහන්සේත්. දැන් කඩවැද්දුවේ ජිනවංශ ස්වාමින් වහන්සේ හරි ලස්සන උපමාවක් දෙනවා. යම්කිසි නැවක් මුහුදේ යනකොට ඒ නැවක් ඔරුවක් බෝට්ටුවක් මාක් හරි ඒ යාත්‍රාවේ යම්කිසි අපිටම සිදුරක් හට අරගෙන එතනින් වතුර එන්න පටන් ගන්නවා. ඇතුළට වතුර එනවා. දැන් මේ වතුර ඉහින්න කොයිතරම් උත්සාහවන්ත වුණත් නැවත වතුර එනවා නම් ඇතුළට ඉතින් ඒකේ තේරුමක් නැහැ. මොකද වතුර එන එක වළක්වලා නැහැ. ඇතුළට නිරන්තරයෙන්ම වතුර එනවා. අපි ඒ එන එක වළක්වන්න නැතුව ඒ සිදුර මේ වහලා දාන්න නැතුව අපි එන වතුර හිස් කරමින් ඉන්නවා. ඒක ඉතින් දිගටම අපි මේ ප්‍රයත්නයේ යෙදෙනවා. නමුත් වතුර එන එක නතර වෙන්නේ නැහැ. එහෙමනම් අපි මුලින් කරන්න වෙනවා මේ වතුර එන තැන හොයාගෙන ඒ සිදුර වහන්න අවශ්‍ය වෙනවා. අන්න ඒ වගේ තමයි අපේ හිත කෙලසෙන්න මේ අපේ පරිසරයත් එක්ක අවට ලෝකයේත් එක්ක ගනුදෙනු කරන මේ ඉන්ද්‍රියන් මුල් වෙනවා. ඇහැ හරහා අපි රූප ලෝකයේත් එක්ක ගනුදෙනු කරනවා. කන හරහා ශබ්ද ලෝකයේත් එක්ක ගනුදෙනු කරනවා. දිව හරහා රස ලෝකයේත් එක්ක ගනුදෙනු කරනවා. නාසය හරහා ගඳ සුවඳ ලෝකයේත් එක්ක ගනුදෙනු කරනවා. ඊළඟ කය හරහා ස්පර්ශ ලෝකයේත් එක්ක ගනුදෙනු කරනවා. ඒ වගේමයි හිත හරහා මේ මානසික ලෝකයක් එක්ක ගනුදෙනු කරනවා. ඒතර මෙන්න මේ කරන ගනුදෙනුව අපි යම් පමණකට සැලකිල්ලෙන් කලේ නැත්තම් යම් පමණක හික්මීමෙන් කලේ නැත්තම් කැමැති විදිහට ඒවට හැසිරෙන්න ඉඩ දුන්නොත් අපිට මේ හිත ගොඩ ගන්න බෑ. මොකද එළියෙන් වතුර එනවා ඇතුළට. එළියෙන් අර ඒ තියෙන දොරටු හරහා, ద్వාර හරහා අපේ හිත නැවත කෙලසෙනවා. එහෙමනම් අර අපි ඒ නැවේ ඔරුවේ ඒ සිදුර වහන්න වගේ අපිට යම් පමණක ඉන්ද්‍රිය සංවරයක් පිණිස කටයුතු කරන්න සිද්ධ වෙනවා. එහෙම නැතුව අපිට අමාරුයි අර පරණ විදිහටම ඉන්ද්‍රයන් සම්පූර්ණයෙන්ම කැමති විදිහට හැසිරෙන්න ඉඩ දීලා අපේ මේ හිත පිරිසුදු කරන ප්‍රතිපදාව දිගට කරගෙන යන්න අමාරුයි. හිත පිරිසුදු කරගන්නම් අපි එහෙනම් චුට්ටක් ඒ බාහිරින් මේ හිත කෙලසෙන හැකියාවන් පොඩ්ඩක් අවම කරන්න. මේ හිත කෙලසෙන්න පුළුවන් ద్వාර වහගන්න. එහෙනම් උත්සාහන්ත විය යුතුයි. මෙතනින් අදහස් වෙන්නේ අස්කන්නාසාදිය පියාගෙන ගොළුෙක් බිහිරෙක් වගේ ඉඳීමක් අන්ධෙක් වගේ ඉඳීමක් නෙමෙයි මෙතන බලාපොරොත්තු වෙන්නේ. නමුත් තමන් දැන් යෝගාවචරයේ කියන ආකල්පයේ හිතේ තියාගෙන තමන් මේ තමන්ගේ හිත දියුණු කරගන්න හිතේ තියෙන කෙලෙස් යම් පමණකට මැඩපවත්වන්න හිතේ යම් ගුණයක් දියුණු කරගන්න උත්සාහන්ත වෙන කෙනෙක් කියලා හිතේ තියාගෙන අන්න කෙනෙකුට උත්සාහන්ත විය හැකි මේ හිත තවදුරටත් මේ බාහිර පරිසරයත් එක්ක බාහිර සමාජයත් එක්ක ඇසුරු කරන්න ගිහිල්ලා නැවත කෙලසෙන ස්වභාවය ඒ කෙලසෙන ප්‍රමාණය අඩු කර ගැනීම සඳහා මේ ඉන්ද්‍රිය සංවරය යොදා ගන්න පුළුවන්. දැන් ඒතකොට ඒ බඳු ඉන්ද්‍රිය සංවරයක් වෙන්න
දැන් එයා කයින් කරන්නේ Tamanට ගැළපෙන වැඩක් විතරයි. වචනයෙන් කතා කරන්නේ Tamanට ගැළපෙන, Tamanටත් අනුන්ටත් වැඩදායී දෙයක් විතරයි දැන් එයා කතා කරන්නේ. මොකද අවැඩදායී දෙයක් කතා කරන්න ගියොත් තමනුත් පරිහානියටපත් වෙනවා, අහන කෙනත් පරිහානියටපත් වෙනවා, පිරිහෙනවා. ඒ නිසා එයා දැන් ටිකක් කය හික්මවගෙන ජීවත් වෙන්න උත්සාහන්ත වෙනවා. එයා දැන් වචනේ හික්මවගෙන ජීවත් වෙන්න උත්සාහන්ත වෙනවා. එයා ඒ වගේම දැන් මනසත් හික්මව ගන්න උත්සාහන්ත වෙනවා. ඉතින් එක අතකින් මේ කතා කරන්නේ සීලය. සීලෙන් කරන්නේ අපි එක අතකින් කියනවා නම් මේ වැටක් බැඳගත්තා වගේ අපේ මේ ජීවිතේට. ඉතින් ඒක පොඩ්ඩක් මුලදී අමාරුයි. මොකද අපි බොහොම කැමැති විදිහට ජීවත් වෙච්ච පිරිසක් නම් පොඩ්ඩක් මේ සීල රාමුවකට කොටු වෙලා ඉඳීම යම්කිසි වෙහසක් දැනෙන්න පුළුවන්. හැබැයි අපි ටික මේ රාමුව තුල ජීවත් වෙන්න මේකට හුරු වෙනවා. මේක මේ මහා අමාරු දෙයක් නෙමෙයි. මුලදී පොඩ්ඩක් නිකන් අතපය දැන්දා වගේ ගතියක් දැනෙන්න පුළුවන්. නමුත් පස්සේ තමන්ගේ හිත ටික සංවර වෙන්න. හිත ටික හීලා වෙන්න. අන්න එයාට පුරුදු වෙනවා මේ කයයි වචනයයි සංවර කරගෙන ජීවත් වෙන්න. මේකත් නිකන් හරියට අර කැලෙන් අල්ලගෙන ආපු වල් මීහරකෙක්ව මිල්ල කරනවා වගේ වැඩක්. දැන් එකපාරටම අපිට බෑ මේ මීහරකව බැඳලා ගහක බැඳලා ඔහේ මේ තියාගන්න ගියොත් එතනත් ටිකක් අපහසුයක් තියෙනවා. අපි වැටක් ගහනවා. හොඳට ලොකු වැටක් ගහනවා ශක්තිමත් වැටක්. හැබැයි මේ වැට කඩාගෙන මේ කුළු මීහරකට යන්න බෑ. ඌ ඒ වැටේ සීමාවේ තමයි ජීවත් වෙන්නේ. එහාට දුවන්න පුළුවන්, මෙහාට දුවන්න පුළුවන්, নানা ප්‍රකාර ප්‍රයත්න දරන්න පුළුවන්. නමුත් අර ආරක්ෂිත භූමිය ඇතුලේ ආරක්ෂිත වැට සීමාව ඇතුලේ තමයි මේ සතා දැන් දඟලන්නේ. ඉතින් මෙන්න මේ වගේ තමයි අපේ හිතත් හික්මව ගන්න අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ අපිට එකපාරටම හිත සංවර කරගෙන සමාධිමත් කරගෙන ප්‍රඥාව වර්ධනය කරගන්න බෑ. අපිට යම්කිසි සීල සංවරයක් අවශ්‍ය වෙනවා. මේ කය වචනේ හික්මව ගන්න අවශ්‍ය වෙනවා. ඒ කය වචනේ හික්මව ගන්න අපිට සීලයක් ආරක්ෂා කරන්න පුළුවන්. ඒ සීලය යොදා ගන්න පුළුවන්. එහෙමනම් Tamanට තවදුරටත් මේ කය වචනේ හික්මවගත් පරිසරයක් Tamanගේ හිතේ ඇති කරගන්න. Tamanගේ ජීවිතේ ඇති කරගන්න. එතකොට අන්න ඒ සීලයෙන් හදලා දෙනවා මේ එක්තරාන්දක ප්‍රමෝදයක්. අපි ඒක ගැන අත්‍තරම අර සති සම්පජඤ්ඤ සූත්‍රයේදී කතා කරා. අපි මේ දේශනා මාලාවේ මුල්ම සූත්‍රය වශයෙන් ඉදිරිපත් කරපු ඒ සති සම්පජඤ්ඤ සූත්‍රයේදී ඒ කියන්නේ සීලය හරහා දැන් තමනුත් හොඳ මිනිස්සෙක් නේද? මගේ කලින් තරම් අසත්පුරුෂකම් දැන් මං කරන්නේ නැහැ නේද? කියලා අන්න තමන් ගැන පුංචි සතුටක්. තමන් ගැන පුංචි ප්‍රමෝදයක්. අනවජ්‍ය සුඛයක්. තමන් දැන් නිවැරදිව ජීවත් වෙනවා නේද කියලා පුංචි අහිංසක සතුටක්. දැන් මෙයාගේ හිතේ ඇති වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ වගේ හරි ලස්සන ක්‍රමවේදයක් භාගතුන් වහන්සේ පෙන්ලා දෙනවා. දැන් එතකොට මේ සූත්‍රයේදී මේ අවිජ්ජා සූත්‍රයේදී භාගතුන් වහන්සේ කෙලින්ම මේ කාය සංවරය නැත්නම් කාය සුචරිතය, වචී සුචරිතය, මනෝ සුචරිතය කියන එක හොඳට වැඩෙන්න ඒක ඊට පස්සේ යොදලා තියෙන සතර සතිපට්ඨානයන්ට. ඒ කියන්නේ දැන් එයා කය හොඳට අවබෝධයෙන් යුතුව පරිහරණය කරනවා. කය පරිහරණය කරනවා තව දුරටත් සිහිය දියුණු කර ගැනීම පිණිස. කය නිකන් දැන් කර්මස්ථානයක් කරගන්නවා. මේ හුස්ම ගැනීමේ ක්‍රියාව පාවිච්චි කරනවා තව සිහිය දියුණු කරගන්න. සති සම්පජාඤ්ඤය දියුණු කරගන්න. මේ මනසම පාවිච්චි කරනවා. නැත්නම් අපි තුමු වේදනාව කියලා එතනින් පටන් ගමු. මේ වේදනාවන් කායික වශයෙන් මානසික වශයෙන් පහළ වෙන විවිධාකාර වේදනාවන් පාවිච්චි කරනවා තවදුරටත් සිහිය දියුණු කරගන්න, සම්පජඤ්ඤය දියුණු කරගන්න, ප්‍රඥාව දියුණු කරගන්න අන්න පාවිච්චි කරනවා. ඊට පස්සේ එහෙම තව දියුණු වෙන්න. තවත් සූක්ෂම වෙද්දී යාට දැන් හිතමත් පාවිච්චි කරන්න පුළුවන්. දැන් හිතට එන নানা ප්‍රකාර සිතුවිලි, රාග සිතුවිලි, ද්වේෂ සිතුවිලි, මෝහ සිතුවිලි, ඊර්ෂ්‍යා සහගත සිතුවිලි, මෛත්‍රී සහගත සිතුවිලි, මුදිතා සහගත සිතුවිලි මේ নানা ප්‍රකාර සිතුවිලිත් බොහොම විනිවිද දකිමින් ඒවායේ තියෙන හේතුප්‍රත්‍ය සම්බන්ධතාවයන් දකිමින් මේවායේ තියෙන අනිත්‍ය ස්වභාවය දකිමින් දැන් ටිකක් වෙනත් දෘෂ්ටි කෝණයකින් බලන්න උත්සාහන්ත වෙනවා. දැන් මෙතන තියෙන ටිකක් ගැඹුරු ප්‍රතිපදාවක්. කියන්නේ අපි මෙතෙක් හිටියේ සමහරලාට සම්මුති මට්ටමක දැන් හැබැයි ඊට වඩා ගොහම ගැඹුරු අවබෝධයක් දක්වා දැන් මේ යෝගාවචරයේ මනස හැරෙනවා. ඒ කියන්නේ එයා දැන්
අර හිතේ මතුවෙන රාගසිතක් වශයෙන් තේරුම් ගන්නවා. හිතේ මතුවෙන ද්වේෂසිතක් වශයෙන් තේරුම් ගන්නවා. යා මේක මේ අහවලා නිසා පහළුණාය, අහවලාය හේතුව එයා වැරදිය, මම නිවැරදිය කියලා එහෙම බලන ඒ සම්මුති මට්ටම අභිබවා ගිහිල්ලා. ඒ මට්ටම විනිවිද ගිහිල්ලා මේ හිත දිහා බලන ගතියක්. එහෙමත් නැත්නම් කියනවනේ යෝනිසෝ මනසිකාරය යොදන ගතියක්. දැන් මෙයාගේ කුසලතාවයක් වශයෙන් දිනු වෙනවා. ඉතින් එතකොට තමයි ඇත්තටම මේ සතර සතිපට්ඨාන ධර්මයන් මෙයාගේ හිතේ වර්ධනය වෙන්න පටන් ගන්නෙ. ඒ කියන්නේ අපි දැන් ටිකක් සරල උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි දුමු යම්ස කෙනෙක් සක්මන් භාවනාවක යෙදෙනවා. එතකොට එයාගේ වම් පාදය පොළවේ ස්පර්ශ වෙනවා. ඒකට එයාට පුළුවන් මේ ස්පර්ශය දිහා දැනුවත් වෙන්න. ඒ කියන්නේ ස්පර්ශය කියන එක අරමුණක් අපි ඒකට කියනවා රූපයක් කියලා. රූප ආරම්මණයක්. හැබැයි ඒක ඒ ස්පර්ශය තේරුම් ගන්නේ අන්න මනසකින්. එහෙම නැත්නම් මේ එතන තියෙන මානසික පැත්ත. එතකොට එහෙමනම් මේ රූප ස්වභාවයන් දැන ගැනීම මානසික ස්වභාවයකින් සිද්ධ වෙනවා. නැත්නම් රූප පැත්තෙන් සිද්ධ වෙන යම් ක්‍රියාදාමයක් තියෙනවා, ක්‍රියාවලියක් තියෙනවා. ඒ රූපී ක්‍රියාවලිය මානසික ක්‍රියාවලියකින් තේරුම් ගන්නවා කියලා කියන්න පුළුවන්. එතකොට මේක සාමාන්‍යයෙන් නාම රූප පරිච්ඡේදයක් කියලා කියනවා. ඒ කියන්නේ අපි මුලින්ම ඔය වගේ සක්මනක් කරද්දී ආනාපාන සතියක් වඩද්දී පිම්බීම හැකිලිම වගේ භාවනාවක් වඩද්දී මගේ යම් කටයුතු වල යෙදෙනකොට එයා දැන් ඒ සංසිද්ධිය දිහා ටිකක් වෙනස් දෘෂ්ටි කෝණයකින් බලන්නේ. මේක මේ මම හුස්ම ගන්නවා මගේ හුස්ම කියලා බලනවා නෙමෙයි. මේක ඇවිල්ලා හුදු ක්‍රියාවලියක්. හුස්ම ගැනීමේ ක්‍රියාවලිය. ඒ ක්‍රියාවලිය දැන් නිකන් හරියට අනුන්ගේ කායක බලනවා වගේ අනුන්ගේ ක්‍රියාවලියක් දිහා බලනවා වගේ තමයි බලන්නේ. ඒ බලන ආකල්පය, ඒ බලන දෘෂ්ටි කෝණය දැන් වෙනස්. එයාට තේරෙනවා දැන් ඔන්න අපි හිතමු ඇවිදිනකොට නම් මේ තද ගතියක් එයා තේරුම් ගන්නවා. රළු ගතියක් තේරුම් ගන්නවා. පාදයේ පොළවේ ස්පර්ශ වෙනකොට ඒ දැනෙන තද ගති, රළු ගති, උණුසුම් ගති, සිසිල් ගති, ඒ චලන ස්වභාවය මේවා අන්න තේරුම් ගන්නවා. ඒතර මේවා ඇවිල්ලා දැන් වෙනම රූප ආරම්මන මේ දැනගන්නා ස්වභාවය ඒක අන්න මානසික පැත්තක්. නාම ධර්ම කියලා කියන්න පුළුවන්. ඒතර මේ නාම ධර්මත් රූප ධර්මත් වශයෙන් දැන් මෙයා වෙන් කර ගන්නවා. ඒතර දැන් එයාගේ අර දෘෂ්ටි කෝණේ යම් වෙනසක් වෙලා මෙතෙක් කාලයක් මම මගේ කියාගෙන හිතාගෙන විවිධාකාර නම්ගම් දීගෙන මම අහවලා මම තාත්තා මම දුව මම පුතා මම අම්මා කියලා මේ විදිහට අපි අර සාමාන්‍ය සම්මුති ව්‍යවහාරයේ පිණිස පාවිච්චි කරපු ඒ මට්ටම අභිබවා ගිහිල්ලා අන්න යාට පුළුවන් වෙනවා මේවා නිකන් ධාතු ස්වභාවයන් වශයෙන් තේරුම් ගන්න. නැත්නම් මේවා ස්කන්ධ ස්වභාවයන් වශයෙන් තේරුම් ගන්න. මේවා හුදු ආයතන ක්‍රියාකාරීත්වයක් වශයෙන් තේරුම් ගන්න. දැන් මේ ගැඹුරකට යන්නේ. ඒතර මෙන්න මේ බඳු ගැඹුරකට යන්න තමයි එයාගේ හිතේ ප්‍රඥාවක් වැඩෙන්න ගන්නෙ. එයා මේ දේවල් දිහා බොහොම ਵਿਚාරශීලීව බලද්දී, බොහොම විමසුම් නුවණක් යොදලා බලද්දී, අන්න එතකොට තමයි යන්න මේ හිත තව අවදි වෙලා එන්නේ. හොඳට දෙයක් දිහා පැහැදිලිව දැකීමේ හැකියාවක් එයාගේ හිතේ මතුවෙන්නේ. සම්පජඤ්ඤය දියුණු වෙලා වර්ධනය වෙලා තියුණු වෙලා එන්නේ. ඉතින් එතකොට අන්න බුදුරජාණන් වහන්සේ කියනවා මේ සත්ත්ව සම්බොජ්ජංග දියුණු වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ බොජ්ජංග ධර්ම වශයෙන්, බෝධි අංග වශයෙන් දැන් මේ ගුණ විශේෂයන් වැඩෙන්න පටන් ගන්නවා. ඉතින් මේ ලොකු ගමනක් මේ භාගතුන් වහන්සේ කාශක අතකින් පෙන්වන්නේ. ඒ කියන්නේ අපි සතර සතිපට්ඨාන ධර්මයන් දියුණු කරන්න හොඳට මේ හිත පැහැදිලි වෙලා හිතේ සතිය හොඳට දියුණු වෙලා සම්පජඤ්ඤය දියුණු වෙලා තව කොහොමද දැන් නිවන් අරමුණු කරගෙන යම් ගමනක් යන්නේ? හිත නිවන ආකල්පයකින් ගමනක් යන්නේ කොහොමද? එහෙමත් නැත්නම් විවේකයක් ඇසුරු කරමින් ගමනක් යන්නේ කොහොමද? හිතට සංසිඳෙන්න දෙමින් කෙලස් බැහැර කරමින් ගමනක් යන්නේ කොහොමද කියලා අන්න තමන්ගේ ජීවිත පරිවර්තනයක් සිද්ධ වෙන්න ගන්නවා. එතකොට තමයි මේ සම්බොජ්ජංග දියුණු වෙන්න. ඒ මේ සත්ත්ව සම්බොජ්ජංග ධර්මයන් නැත්නම් බොජ්ජංග ධර්ම 7 හොඳට තව සියුම්ම වර්ධනය වෙන්න අන්න යාගේ හිතේ ප්‍රඥාව වැඩෙන නැත්නම් හොඳට යමක් දිහා නුවණින් බලන්න පුළුවන් හැකියාව, ඒක විනිවිද දකින්න පුළුවන් හැකියාව. ඉතින් මෙන්න මේ වගේ ගුණ විශේෂයන් දියුණු වෙච්ච මට්ටමකදී එයාට අපි සාමාන්‍ය කියන යථාභූත ඥාන දර්ශනයක් කියලා. ඒ කියන්නේ දෙයක් දිහා ඇත්ත ඇතිසැටියෙන් දැකීමේ නුවණක්.
දැන් මේ කතා කරන දේවල් එක අතකින් සම්පූර්ණයෙන්ම අවිද්‍යාවට ප්‍රතිපක්ෂයි. දැන් ඔන්න විද්‍යාවක් පහළ වෙන්නේ. දැන් මේ නුවණක් පහළ වෙන්නේ. ප්‍රඥාවක් අවදි වෙන්නේ. ඒතර මෙන්න මේ ප්‍රඥාව ඒ හිතේ අවදි වෙනවා නම් ඒ බඳු නිවැරදි ප්‍රඥාවක තියෙන අනිවාර්යංගේ තමයි මේ හිත අල්ල බදාගෙන ග්‍රහණය කරගෙන උපාදාන කරගෙන ඉන්නවා වෙනුවට අතහැර දැපීම කියන එක. මේ හිත දැන් එකාතකින් කියනවා නම් නිදහසට කැමති හිතක්. ස්වාධීන හිතක්. කිසිවක් අල්ලගත්තේ නැති හිතක්. පැහැදිලි හිතක්. සරල හිතක්. අනේ ඒ බඳු ස්වභාවයක් දැන් මේ යෝගාවචරය හඳුන ගන්නවා. එතකොට අන්න මේ සත්‍ය සබ්බොංජංග ධර්මයන් දියුණු වෙවි, බොජ්ජංග ධර්මයන් දියුණු වෙවි, ඒ හිතේ නිදහස වර්ධනය වෙවි, කිසි දෙයක පැටලෙන්නේ නැති ගතිය වර්ධනය වෙවි යන ගමනක් තමයි ඒකට එයාට අත්දකින්න හම්බෙන්නේ. ඉතින් එහෙමනම් මෙන්න මේ විඥා විමුක්ති කියන මෙන්න මේ අවසාන ප්‍රතිඵලය. අවසාන කිව්වට ඉතින් මේකේ දීර්ඝ ගමනක් ඉතින් මේ කතා කරන්නේ. ඉතින් එතකොට මෙන්න මේ බඳු තත්වයක් යෝගාවචරයේකට කෙටි කාලයකට හෝ ප්‍රත්‍යක්ෂ කරගන්න, සාක්ෂාත් කරගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් එතකොට දැන් මේ කතා කරන්නේ සම්පූර්ණයෙන්ම විද්‍යාවේ අවිද්‍යාවේ ප්‍රතිපක්ෂ දහම නැත්නම් විඥාව කියන එක, විද්‍යා විමුක්ති කියන කාරණාව. එතකොට මේ නිවැරදි අවබෝධයක්, ප්‍රඥාවක්, ඒ වගේම මේ නිවැරදි අවබෝධය ප්‍රඥාව නිසා හිතේ පහළ වෙච්ච අතහැරීමක්, විවෘත වීමක්, නිදහස් වීමක්, උපාදාන වලින් තොරවීමක්, පැහැදිලි වීමක් ගැන තමයි මේ කතා කරන්නේ. ඒතර මේ ගමනත් එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ හේතුඵල සම්බන්ධයක් වශයෙන්. හොඳට එකින් එක ඊළඟ දේ පූර්ණේ කරමින් යන ගමනක් වශයෙන් තමයි පෙන්වන්නේ. ඉතින් මෙතනත් දෙන්නවා බුදුරජාණන් වහන්සේ අර උපමාවම යම්කිසි කඳුකර ප්‍රදේශයකට වැස්සක් වහිනකොට ඒකේ යම් තෘප්ත වෙච්ච මට්ටමක්, ඒකේ යම් වතුර එකතු වෙච්ච මට්ටමක් ආවට පස්සේ ඊට වඩා පහත් බිම් ප්‍රදේශයක තියෙන ඔන්න පුංචි ඇලදොල වලට මේ වතුර ගලාගෙන යනවා. ඒ ඇලදොල ඔක්කොම පිරෙන්න ගත්තට පස්සේ ඊට වඩා පහත් බිමක තියෙන ඊට වඩා විශාල ඇලදොල ගංගාවන් පිරෙන්න පටන් ගන්නවා. ඒ පුංචි ගංගාවන් පිරුණාට පස්සේ ඊට වඩා පහළින් තියෙන මහා ගංගාවන් පිරෙන්න පටන් ගන්නවා. මහා ගංගාවන් පිරීගෙන යනකොට අන්තිමට ගිහිල්ලා මහා සමුද්‍රය පිරෙන්න පටන් ගන්නවා. ඔන්න ඒ වගේ මේ හරි ලස්සන හේතුඵල සම්බන්ධයක් වශයෙන් මේ මුළු ප්‍රතිපදාම භාගතුන් වහන්සේ මේ අවිජ්ජා සූත්‍රයේදී ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් අපිත් මේ හේතු කාරණා තේරුම් අරගෙන අපේ ජීවිතවලට මේ කොටස් ටික බද්ධ කරගන්න අපි උත්සාහන්ත වෙනවා නම්, එකතු කරගන්න උත්සාහන්ත වෙනවා නම් අපිටත් පුළුවන් වේවි මේ භාගතුන් වහන්සේ පෙන්වා දීලා තියෙන ධර්මයෙන් යම් ප්‍රයෝජනයක් අරගන්න. අපේ ජීවිත ඒ ධර්මයට අනුව හැඩගස්ව ගන්න. ප්‍රායෝගිකව මේ ධර්මයේ තුල හැසිරෙන්න. එහෙම ධර්මයේ තුල ප්‍රායෝගිකව හැසිරෙමින් මේ අපි අද කතා කරපු මේ සතර සතිපට්ඨාන ධර්මයන් දියුණු කරගනිමින්, බොජ්ජංග ධර්මයන් දියුණු කරගනිමින් මේ අවසාන ඉලක්කයක් වශයෙන් පෙන්වන ඒ හිතේ නිවැරදි නුවණක් අවදි කරගෙන ඒ හිත නිදහස් කරගන්න. එhmenan අපිටත් අවස්ථාවක් තියෙනවා. ඒ සඳහා අප සියලු දෙනාටම මඟ පෙන්වීමක්, ධෛර්යය දීමක් අද දින ධර්ම දේශනාවෙන් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි. ඔයගොල්ලෝ කනෙක්ට් වෙලා නේද ඉන්නේ? සම්බන්ධ වෙලා නේද ඉන්නේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි. මොනවා හරි අද දින ධර්ම දේශනාව සම්බන්ධයෙන් යම්කිසි මේ ගැටලුවක් මේක තව පැහැදිලි කරගැනීමේ උවමනයි කියලා හිතෙච්ච තැනක් තියෙනවා නම් එහෙම නැත්නම් වෙනත් අද ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා මම ආරාධනා කරනවා. එහෙමනම් මම අද මේ වැඩසටහන විවෘත කරනවා ප්‍රශ්න සාකච්ඡාවක් පිණිස, ධර්ම සාකච්ඡාවක් පිණිස. කාට හරි ප්‍රශ්න තියෙනවා නම් අතවිසවීමක් කරන්න අපිට ඊට පස්සේ ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒසට අවස්ථාව තියෙනවා ප්‍රශ්න ඉදිරිපත් කරන්න. අන්මියුට් කරලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. කියන්න. ඒකේ පාද නමස්කාරයෙන් මම ප්‍රශ්නයකට වඩා මේ අදහසක් ඉදිරිපත් කරන්නේ. ඔව්. අර ඉන්දිය සංයෝග සහ කෙලෙස් කැපීම පිළිබඳව. ඔව්. අපි ගුරුගේ පඬිතාරාමයේ භාවනාව කරන අවස්ථාවේදී ආසලේ සමාරත් කරලා. ඔව්. ඒක නායක ස්වාමීන් වහන්සේගේ
පැහැදිලි ප්‍රතිපදාවක් අපිට තියෙනවා ක්‍රම දෙකකට කෙලස් කැපීම. ඔව්. මම හිතනවා හරි හොඳයි කියලා මොකද එකක් තමයි අර ඔබ වහන්සේ කිව්වා වගේ මේ නැවේ ජීවලින් වර්තගායන නතර කිරීම ඉතා සාර්ථක ක්‍රමයක්. ඔව්. දැන් උන්වහන්සේ කියන ක්‍රම දෙක තමයි ඔව්. එකක් ධර්මදේශනා සහ භාවනාවකින් ඔව්. සිතේ තියෙන කෙලස් ප්‍රවීණ කිරීම. මොකද්ද හිතේ තියෙන ආයිත් කියන්න? කෙලස් අඩු කිරීම, කෙලස් අඩු ප්‍රකාශනාගෙන ප්‍රමාණය කරන්න උත්සාහ කිරීම. හරි. දෙවන ක්‍රමය තමයි උදාහරණ පදපැත්තම ඒක අද වැඩිත් වගේ අපිට වරක තිබුණා. ඔව්. ඉංග්‍රීසි මාධ්‍ය පිටා හදින්නේ කියන්නේ අපිට පොලිසිය පවා තහනම්. ඔව් ඔව් ඔව්. ගියන් කරන්නේ ඉන්ද්‍රිය පහන සංවර කරගෙන තමයි මාස දෙක ඉන්න සිද්ධ වුණේ. ලැබ්නේ. ඔව්. ඒක විකෙන පිටින් එන කෙලෙස් හැකිතා අවම කිරීම. ඔව්. ඉතින් ඒක ඒක නපොත්. ඔව්. ඔව්. අපි භාවනා වැඩසටහන් වල ඉන්නකොට අන්න ඒ ක්‍රමයේ හැකිතා අනුගමනය කරනවා නම් හොඳයි කියන එක මට හිතෙනවා. ඔව්. දැන් අපි යාළුවෝ හම්බුනම ඕනේ බලන පොඩ්ඩක් කතා කරනවා වටපිට බලනවා. දැන් මේකේදී වටපිට බැලීම පොලිසියම කරා මේ අවමාන. ඔව්. ඒක බලන්න නිරීක්ෂණය කරන්න පිළිස් හිටියා. ඔව් ඔව්. ඉතින් අන්නේක මට කියන්න හිතුණා. ඔව්. මම එකඟ වෙනවා මේ රාණි මෑණියොත් එක්ක. මෙතෙන්දී ඇත්තටම මේ කියන්නේ පණ්ඩිතාරාමයේ මේ අනුගමනය කරන ප්‍රතිපදාව අපිට නිකන් දැනෙනවා ටිකක් බොහොම මේ ටිකක් දරදඬුයි කියලා. නමුත් ඒක ඇත්තටම අර යෝගාවචරයේක්ව හික්මවා ගන්න තියෙන එක ක්‍රමයක්. පොඩ්ඩක් ඉතින් අර මනසට මුලදී වෙහෙසක් දැනෙන්න පුළුවන්. අර මං කලින් මතක් කළා වගේ ඒ හැබැයි ඒ රාමුවේ අපි කාලයක් ජීවත් වෙන්න අපි ඒකට පොඩ්ඩක් අනුගත වෙන ගතියක්, අපි හුරු වෙන ගතියක් තියෙනවා. එහෙම නැතුව ඉතින් අපි භාවනා කරන වැඩසටහනකට සම්බන්ධ වෙලා අල්ලාප සල්ලාප වල දෙන්න ගත්තොත් ඔවුනොවුන් එක්ක මේ දොඩමලු වෙන්න ගත්තොත් ඉතින් මේක කවදාවත් අපිට හදන්න හම්බෙන්නේ නැහැ. මොකද අපි ඒ දියුණු කරගන්න අපේ හදන ඒ යම් යම් හැකියාවන් හරි ඉක්මනට ලිස්සලා යනවා. හරි ඉක්මනට අපිට අහිමි වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ හරි ලස්සන මේ ගාථාවක් දේශනා කරනවා මේ ධම්මපදයේ මේක අන්තර්ගත වෙන්නේ. සූකරාණි අසාධූනි යං වේ අහිතානිච යං වෝ හිතංච සාදුංච තං වේ පරම දුක්ඛරං කියලා. සූකරාණි අසාධූනි මේ යම්කිසි දෙයක් Tamanට අහිත කරනම් Tamanට අවැඩ වෙනස හේතු වෙනවා නම් ඒක කරගන්න හරි පහසුයි. ඒක එච්චර අමාරුවක් නෑ. හැබැයි Tamanට අහිතක් ඒක හරහා සිද්ධ වෙන්නේ. Tamanට අවැඩක් සිද්ධ වෙන්නේ. Tamanට හානියක් සිද්ධ වෙන්නේ. ඒ Tamanට හානි සිද්ධ වෙන දේවල් හරි පහසුවෙන් කරගන්න පුළුවන්. හැබැයි යං වේ හිතංච සාදුංච තං වේ පරම දුක්ඛරං. භාගතුන් වහන්සේ කියනවා හැබැයි යම්කිසි හෝ දෙයක් Tamanට හිත පිණිස හේතු වෙනවා නම් Tamanගේ යහපත පිණිස හේතු වෙනවා නම් අන්න ඒ දේ අනිවාර්යෙන්ම ඉෂ්ට කරගන්න එක හරි අමාරුයි. හරි දුෂ්කරයි. ඉතින් අන්න ඒ බඳු ප්‍රතිපදාවක් තමයි එහෙමනම් මේ අපි ඉදිරියේ තියෙන්නේ. ඒ නිසා අපි මේ ගමන යද්දී යම්කිසි කැපකිරීමක් ඒ සඳහා පේවීමක් ඒ සඳහා පොඩ්ඩක් උත්සාහවන්ත වීමක් අවශ්‍යයි අපේ පැත්තෙන්. මේක නිකන් ඉබේ වෙන්නේ නැහැ. නැත්තම් වෙන්නේ අපි නිකන් ගඟට ඉනි කපනවා වගේ හැමදාම යම්කිසි උත්සාහයක් ගන්නවා ආයෙත් ඒක හොදපාළු වෙලා යනවා. ආයෙත් යම් උත්සාහයක් ගන්නවා ආයෙත් ඒක නිකන් වියකිලා යනවා. නමුත් අර උපමාවෙන් පෙන්නුවා වගේ අපි මේ ඇතුළට වතුර එන එක වළක්ව ගන්න ඕනේ. ඇතුළට කෙලස් එන එක අපේ මේ ඉඳුරන් හරහා මේ දොරටු හරහා ඇතුළට කෙලස් එන එක යම් පමණකින් හෝ අඩු කරගන්න වෑයමක් දරන්න වෙනවා. ඉතින් ඒ වෑයම අපේ පැත්තෙන් වෙන්න අවශ්‍යයි. ඒක ගුරුවරයෙකුට නිකන් කියන්න පුළුවන් නැත්නම් යම්කිසි තවත් කල්යාණ මිත්‍රයෙකුට කියන්න පුළුවන්. නමුත් ඒක අපි අපෙමයි කරන්න ඕනේ. අපි මෙතෙන්දී අපිව රවට්ටන්න උත්සාහ කළා නැත්නම් අනුන්ව රවට්ටන්න උත්සාහ කළා වැඩක් නැහැ. අපිමයි රැවටෙන්නේ. අපි අනුන්ට පේන්න සිල් රැකලා හෝ අනුන්ට පේන්න ජීවත් වෙලා වැඩක් නැහැ. මෙතෙන්දී අපි බලන්න ඕනේ අපේ මේ එදිනදා ජීවිතේදී කොහොමද මේ හිත කෙලසෙන්නේ? ඒ කෙලසෙන දොරටු ටික, දිලසෙන ක්‍රම ටික, කෙලසෙන ක්‍රම එහෙනම් අපි වළක්වන්න යම් උත්සාහයක් දැරිය යුතුයි. ඉතින් ඒ රාණිමෑණියෝ හරියටම කියනවා වගේ අන්න ඒකට උවමනා කරන සෑහෙන විනයක් පණ්ඩිතාරාමේදී අපිට හම්බ වෙනවා. ඒ පණ්ඩිතාරාමේ බොහොම තද විදිහට ඒක ක්‍රියාත්මක කරනවා මේ කතා බහ කරන්න දෙන්නේ නැතුව අනිත් අයත් එක්ක
අල්ලාප සල්ලාපේ දෙන්නේ නැතුව එහෙ මෙහෙ වටපිට බලන්න දෙන්නේ නැතුව බොහොම සංවර කිරීමක් එතෙන්දී කරනවා. ඉතින් අපි පුළුවන් තරම් ඉතින් අපි තුල ඒ භාවනා විශේෂයෙන්ම භාවනා වැඩසටහනකට සම්බන්ධ වෙනකොට අපිට පුළුවන් නම් අන්නේ ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන ජීවත් වෙන්න අර අපි බොහොම අමාරුවෙන් දියුණු කරන ඒ සිහිය අමාරුවෙන් අපි හදාගන්න හදන ඒ අපේ හිතේ ඒකාග්‍රතාවය ආරක්ෂා කරගන්න එහෙනම් අපිට අවස්ථාව සැලසෙනවා. මේ ස්වාමීන් වහන්සේ මම ඉගෙන විශේෂ අවස්ථාවකුත් කියන්න කැමතියි. ඔව්. මම සෑහෙන ඉංග්‍රීසි සංවරයේ අවස්ථාව ගත්තා. අර පොකුණක් කියනවා නිලුම් පොකුණ ඒකේ යන්තක හදියාසාවක් හිතෙනවා නිලුම් වල දිහා බලන්නේ නැහැ. දිනුවහාගෙන පාද දිහාක් බලන්නේ යන්නේ. ඔව්. එක දවසකදී විශාල දානශාලාවේදී අපි දෙවියන්ට දැන් කියනවානේ ඉතින් මම දානය ගන්න ගම පොඩ්ඩක් උඩුස්සල බැලුවා අපේ ස්වාමීන් වහන්සේලා අර උඩ මට්ටම තමයි උන්වහන්සේලා වැඩවසන්නේ කොතනද වැඩවසන්නේ කියන එක නම් ටිකක් බැලුවා. ඔව්. වෙලා කොහොම මගේ මිනිත්තුවක් විතර උඩුස්සගෙන ඉන්නේ. ඔව්. ඊළඟ දවසේ එනකොට මාව ගාලා පිටිපස්සට දාලා තියෙනවා. කවුරු හරි නිරීක්ෂකයෙක් දැකලා මම උඩුස්සනවා. ආහ්. ඒ තරමට එතන සංවරය. ඔව් ඔව්. ඉතින් මම ඉල්ලා සිටින්නේ අපේ යෝගාවචර මහත්මයාගෙන් අර අපි ගත කරන වැඩසටහනක ගත කරන කාලය තුළ අපි ඒවාගේ විශේෂ සංවරයක් පවත්වනවා නම් ලාත් හොඳයි දෙපක්ෂේකම සියලුම යෝගාවචර. ඔව් ඒක ඇත්ත. ඒ වගේ දැකින්නේ ඉතින් අපිට පුළුවන් තරමට. පුළුවන් අපමණින්. ඔව්. මාත් එකඟ වෙනවා ඒ කටයුත්තට. මොකද ඒක තමයි දැන් උදාහරණයක් වශයෙන් නිස්සරණවනේ වුණත් අපි භාවනා වැඩසටහන් පවත්වද්දී පුළුවන් තරම් ඒ ඉදිරිපත් වෙලා කටයුතු කරන සංවිධායකවරයා හෝ සංවිධායකතුමිය සෑහෙන්න මෙන්න මේ නිශ්ශබ්දතාවය ආරක්ෂා කරගන්න ඒ වගේම ඉන්ද්‍රිය සංවරය ආරක්ෂා කරගන්න එයා සෑහෙන කැපකිරීමක් කරනවා. සෑහෙන උනන්දුවක් තියෙනවා. ඉතින් ඒක අවශ්‍යයි. එහෙම නැතුව ඉතින් අපිට මේ හැකියාවන් දියුණු කරගන්න අමාරුයි එහෙම නැතුව. ඔව්. තාත් හොඳයි. හොඳයි. තේරුම් ගන්නයි. තාත් කීප දෙනෙක් අත උස්සලා තියෙනවා. එහෙමනම් ශාන්ති කියන කෙනාට අපි ආස්තාව දෙනවා. අවසරයි ගෞරවනීය ඔව් කියන්න. නැවතත් කියන්න. අද පවත්වපු ධර්මදේශනාවෙන් ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඔව්. දැන් මේ ලැබේක බැලුවොත් ස්වාමීන් වහන්සේ සති සම්පදාන්නයයි සතිපට්ඨානයයි කියන්නේ එක හා සමාන දෙකක් නැත්නම් දැන් මේ මොහොතේ සිහිය පිහිටුවීම නේද සතිපට්ඨානයේදී කරන්නේ කියන එක මට ඒ දෙක ඇයි වෙන වෙනම කියලා තියෙන්නේ කියන එක ගැන ප්‍රශ්නයක් මතුවනවා ස්වාමීන් වහන්සේ. හොඳයි. මම හිතනවා ඒක හොඳ ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඇත්තටම මේවා මේ පොඩ්ඩක් සංකලනයක් මෙතන තියෙන. දැන් ඉතින් අර බුදුරජාණන් වහන්සේ අපිට උගන්වන්න පහසුවට නැත්නම් අපිට කියලා දෙන්න පහසුවට මේක පෙළගස්සලා තියෙනවා. ඉතින් මේවා බොහොම එකිනෙක සම්බන්ධයි. එහෙම නැතුව දැන් මෙතෙන්දී අපි හිතාගත්තොත් සම්පූර්ණ අර ලීනියර් සම්බන්ධතාවයක්, ලීනියර් රිලේෂන්ෂිප් එකක්. අපි කියන්නේ රේඛීය සම්බන්ධතාවයක්ම මේක හිතාගත්තොත් පොඩ්ඩක් ඉතින් ඒක මෙතන රේඛීය සම්බන්ධයක් තියෙනවා. ඒක තමයි මේ භාගතුන් වහන්සේ මතු කරලා තියෙන්නේ. හැබැයි මේවා නැවත නැවත සිද්ධ වෙනවා. ඒ කියන්නේ දැන් උදාහරණයක් වශයෙන් දැන් අපි මේ කරන්නේ සද්ධර්ම ශ්‍රවණයක්. හැබැයි අපේ දැනටමත් සමාහට හතර සතිපට්ඨානයන් දිනු කරනවා. ඒ දිනු කරන අතරේ අපි නැවතත් ඔන්න මේ සද්ධර්ම ශ්‍රවණයක් කරනවා. ඒ හරහා ඔන්න තව ශ්‍රද්ධාවක් හිතේ ඇති වෙනවා. තව අපිට යෝනිසෝ මනසිකාරයක් පවත්වන්න හිතෙනවා. ඔන්න ඒ වගේ ඉතින් මේ අංග විටින් විට නැවත නැවත පෝෂණය වෙනවා. ඉතින් ඒ නිසා මෙතන සති සම්පජඤ්ඤය සතර සතිපට්ඨාන වලට කලින් හුඟක් කලින් හම්බුණා කියලා මේ දෙක වියුක්තයි කියලා හිතන්න අමාරුයි. සති සම්පජඤ්ඤය තව වැඩෙන්න තමයි දැන් මේ සතර සතිපට්ඨාන ධර්මයන්ට පෝෂණය හම්බෙන්නේ. අපිට මෙහෙම කියන්න පුළුවන්. දැන් සති සම්පජඤ්ඤය කියලා කිව්වහම අපි මේ පටන් ගත්ත මට්ටමක් කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ අපි සති මාත්‍රයකින් පටන් ගන්නවා. සතිය පිහිටවනවා. අතීතෙට හිත යන්න නොදී අනාගතය ගැන මේ සිහිනමවම ඉන්නේ නැතුව මේ මොහොතට අවදි වෙන ගතිය. දැන් සතර සතිපට්ඨාන ධර්මයන් ගැන කතා කරනකොට සතර සතිපට්ඨාන භාවනාවේදී ඊට වඩා ගැඹුරක් පෙන්වනවා. ඒ කියන්නේ
අපි හිතමු යම්සේ අරමුණක් ගැන ඔන්න අපි සිහිය පිහිටෙව්වා. අපි හිතමු ආස්වාස ප්‍රස්වාසයෙන්ම අපි ගමු. එතෙන්දී දැන් සිහිය පිහිටවන මට්ටම එකක්, සතිපට්ඨාන භාවනා මට්ටම තව එකක්. දැන් සිහිය පිහිටවන මට්ටමේදී ඔන්න අපේ හිත අතීතයට දුවන එක අඩු කරගෙන, අනාගතයට දුවන එක අඩු කරගෙන මේ වර්තමානයේ සිද්ධ වෙන ආස්වාසයට ඔන්න අපි හිත පිහිටවනවා. වර්තමානයේ සිද්ධ වෙන ප්‍රස්වාසයට හිත පිහිටවනවා. අපි කියන ඔන්න සතිය පිහිටියා කියලා. ඉතින් ඒක ප්‍රමාණවත් නැහැ. ඒක අවසානය නෙමෙයි. අපි තව තව ඔන්න ඒක දියුණු කරනවා. එතකොට තමයි අන්න අපි බලන්නේ මේක උණුසුම්ද, මේක සිසිල්ද, මේක දීර්ඝද, මේක කෙටිද, මේක මොන නාස්පුඩුවෙන්ද ඇතුළු වෙන්නේ. ඔන්න තව තව අපි ඒ දිහා සියුම්ම බලන්න උත්සාහන්ත වෙනවා. ඔන්න සම්පජඤ්ඤයත් ඈඳෙනවා. ඔන්න දැන් සත්‍ය සම්පජඤ්ඤය ඒ දෙන්න දැන් ඈඳුනා. දැන් මේ වර්තමානයේ සිද්ධ වෙන අරමුණ දිහා සියුම්ම බැලීමේ හැකියාව දැන් මේ යෝගාවචරය තුළ දියුණුණා. ඒතරත් අවසානයේ නෙමෙයි. දැන් සතිපට්ඨාන භාවනාවේදී ඊටත් වඩා ගැඹුරක් වෙනවා. සතිපට්ඨාන භාවනාවේදී කියනවා ඉති අජ්ජත්තං වා කායේ කායानुපස්සී විහෙරති. ඉති බහිද්ධා වා කායේ කායानुපස්සී විහෙරති. අජ්ජත්ත බහිද්ධා වා කායේ කායानुපස්සී විහෙරති. දැන් අන්න යා බලනවා මේ කොහොමද මේ Tamanට දැනෙන දේ මොන වගේද හැසිරෙන්නේ. දැන් යාට මේක තවදුරටත් මගේ ආස්වාසය, මගේ ප්‍රාස්වාසය නෙමෙයි. මේක ඇවිල්ලා යම් කායික ක්‍රියාවලියක්, කායික සංසිද්ධියක්. මෙතන තියෙන්නේ යම් ධාතු ස්වභාවයක්, චලනය වෙන ස්වභාවයක්. එහෙමත් නැත්නම් අපි තමු රළු ගතියක්, උණුසුම් ගතියක්, සිසිල් ගතියක්, ඇතිල්ලෙන ගතියක්, චලනය වෙන ගතියක්. මෙන්න මේ වගේ අර බොහොම ප්‍රාථමික ධාතු මට්ටමකට, පරමාර්ථ මට්ටමකට දැන් එයාට දාලා බලන්න පුළුවන් හැකියාවක් දැන් ඔන්න පහළ වෙනවා. එතකොට අර ආස්වාසයක් ප්‍රස්වාසයක් මම මගේ කියාගෙන හිටියේ සංකල්ප ඔක්කොම බැහැර වෙලා දැන් එයාගේ හිත හොඳට එකඟ වෙලා තියෙනවා. දැන් මේ ආධ්‍යාත්මිකව මේ ඇතුළත පරිසරය තුළ යම්කිසි සංසිද්ධියක් සිද්ධ වෙනවා. ඒ සංසිද්ධිය පමණයි දැන් එයා දන්නේ. අර බාහිර ලෝකයක් එක්ක තිබිච්ච සම්බන්ධතාව දැන් බැහැර වුණා, අයින් වුණා. ඒ වෙනුවට මේ හොඳට හිත ඒකාග්‍ර වෙච්ච මේ වර්තමානයේ සිදුවෙන මේ සංසිද්ධිය දිහා එයා බොහොම සූක්ෂමව දැකීමේ හැකියාවක් අන්‍යයට පහළ වෙලා. ඉතින් මේක දිනු කරන්න එයාට තේරෙනවා මේ වගේම ක්‍රියාවලියක් තමයි එළියෙත් තියෙන්නේ. බහිද්දා වශයෙන් උත් තියෙන්නේ ඔච්චරමයි කියලා අන්න එයාට තේරෙන්න ගන්නවා. එතකොට අන්න අර අජ්ජත් බහිද්දා ભેදය ඇතුළත බාහිර කියලා අපි බරපතල විදිහට තියාගෙන ඉන්න ඒ වෙනස දැන් ඔන්න බොඳ වෙන්න ගන්නවා. එතන ඒ තිබිච්ච සීමාවන් කඩලා යන්න ගන්නවා. එතනුත් නතර වෙන්නේ නැහැ. සතිපට්ඨාන භාවනා මට්ටමේදී ඊටත් ගැඹුරට එක්කන් යනවා. දැන් එයා බලනවා සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. අන්න මේ අස්පනා පිට මේ සිද්ධ වෙන සංසිද්ධිය දිහා එයා දැන් ඊටත් වඩා සූක්ෂමව දකිනවා. මේකේ කොහොමද මේක හැසිරෙන්නේ? මේක ඔහේ දිගට තියෙනවද? නැත්තම් කලින් නොතිබී හට ගන්නවද? හටගත් සැනින් මේක නිරුද්ධ වෙලා යනවද? ෂය වෙලා යනවද? වැය වෙලා යනවද? අන්න මේ සංසිද්ධිය දිහා බොහොම සූක්ෂමව බැලීමේ හැකියාවක් එයා පුහුණු වෙනවා. මෙන්න මේ පුහුණුව අවශ්‍ය වෙනවා. මෙන්න මේ පුහුණු වෙන කාලය නැත්තම් කොටස ඇත්තටම අයත් වෙන්නේ සතර සතිපට්ඨාන භාවනා කොටසට. ඒ නිසා අපි සති සම්පජඤ්ඤය කියන එක මට්ටමක් ඊට වඩා ගැඹුරක් සතිපට්ඨාන භාවනා මට්ටමේදී තියෙනවා. ඒ සතිපට්ඨාන භාවනා මට්ටමේදී තමයි යාගේ හිතේ විපස්සනා නුවණක් අවදි වෙන්නේ. විපස්සනා ප්‍රඥාවක් අවදි වෙන්නේ. එතකොට තමයි අර සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙන්නේ අත්තිකායෝතිවා 50 සතිපච්චුපට්ඨාවති. මෙතන මේ තියෙන්නේ හුදු කයක්. මෙතන මේ මමෙක් නැහැ. මෙතන පුජ්‍යලයක් නැහැ. තාම යට හැබැයි කයක් කියලා අහු වෙනවා. තවත් ඉතින් එහාට යන්න තව ඒවත් තව සියුම් වෙලා රාශියක් බවට පත් වෙනවා. මෙතන තනි එකක් නෙමෙයි, තනි සංසිද්ධියක් නෙමෙයි. මෙතන සංසිද්ධි ගණනාවක්, සංසිද්ධීන් වල පෙළ ගැස්මක් මෙතන තියෙන්නේ. කියලා අන්න තව යාගේ අවබෝධය පුළුල් වෙන්න ගන්නවා. එතකොට අන්න ඊට පස්සේ සඳහන් වෙනවා අත්තිකායති වාපනස සතිපච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීති. අන්න තව ප්‍රඥාව පහළ වෙලා දැන් මෙයා මේ සංසිද්ධිය දිහා බැලීම පාවිච්චි කරනවා මේ ප්‍රඥාව තව වර්ධනය කරන්න. මේ සියුම් නුවණ තව දියුණු කරන්න. මේ විපස්සනා නුවණ තව දියුණු කරන්න. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් අන්න අර කියන අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීති කියන මට්ටම යට හම්බ වෙනවා.
දැන් එයාගේ හිත මේ මෙතෙක් වෙලා බලපු ඒ සංසිද්ධියෙන් අයින් වෙනවා. දැන් තවදුරටත් මේ සංසිද්ධිය බලන්නේ නැහැ. ඒ වෙනුවට සංසිද්ධිය අතහැරලා දාලා සංසිද්ධියෙන් අත මිදිලා බොහොම ස්වාධීන හිතක්. කිසිවක් ඇසුරු කරන්නේ නැති හිතක්. ලෝකයේ කිසිවක් උපාදාන කරන්නේ නැති හිතක්. ඔන්න හට ගන්නවා. ඉතින් මේ ඔක්කොම අයත් වෙන්නේ සතිපට්ඨාන භාවනා කොටසට. ඉතින් එතකොට අන්නේ බඳු මට්ටමක් තමයි මේ චත්තාරෝ සතිපට්ඨානා කියන කොටසෙන් මතු කරලා දීලා තියෙන්නේ. ඒක තව තව වර්ධනය වෙන්න කරන්න අවශ්‍යයි බොජ්ජංග මට්ටම් වලට එන්න. ඒව තව තව වර්ධනය වෙනකොට තමයි අපිට මේ අද කතා කරපු මේ විඥා විමුක්ති කියන ඒ අපේ තුල සෑහෙන ප්‍රඥාවක් වැඩ කරන ඒ ප්‍රඥාව මත පිහිටාගෙන හිත දේවල් අල්ලන්නේ නැතුව ඉන්න, උපාදාන නොකර ඉන්න, නිදහසේ ඉන්න ගතියක් එහෙනම් හිතේ පහළ වෙන්නේ. ඒ නිසා මේකේ තියෙනවා එක්තරා අන්දමක රේඛීය සම්බන්ධයක්. ඒ වගේමයි මේවා විтин විට නැවත නැවතත් පෝෂණය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේමයි අර මතු කරා වගේ සති සම්පජඤ්ඤය කියන ඒ මුල් මට්ටමත් සතර සතිපට්ඨාන භාවනා කියන මට්ටමත් අතරත් යම්කිසි අවබෝධයේ පැත්තෙන් ගත්තොත් වෙනසක් තියෙනවා. බොහොම පැහැදිලි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. හොඳයි තෙරුවන් සරණයි. හොඳයි වෙන කාටවත් ප්‍රශ්නයක් නැහැ වගේ මං හිතන්නේ. තියෙනවා. කියන්න. ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මං අර බුරුමේ පිළිබඳව ප්‍රශ්නය අහනකොට අපේ පින්වත්ය මතකයට ආව ස්වාමීන් වහන්සේගම පරණ දේශනාවක් මේ සබ්බාසව සූත්‍රය. දැන් සබ්බාසව සූත්‍රයෙන් කියන්නේ අපි මුල් අවස්ථාවේදී අපි මේ විදිහට හිත සමනයකට පත් කරගන්න එක වැදගත්. නමුත් අපි ආශ්‍රව නැති කරන අවස්ථාව සිදුවේ යුතුයමයි. ඒ ආශ්‍රව නැති කරන අවස්ථාවේදී එදිනෙදා ජීවිතය තුළදී අපි එනේන දේවල් තේරුම් අරගෙන ඒවා ප්‍රහාණය කිරීම දැනගෙන ප්‍රහාණය කිරීම තමයි ඊට පස්සේ වැදගත් වෙන්නේ. සාමාන්‍යයෙන් අපි රිට්‍රීට් එකකදී අර මුල් කියපු අවස්ථාව අපි පසු කරනවා. නමුත් අන්තිමට විශේෂයෙන්ම ගිහියන් වශයෙන් අපි කතා කරන්නේ ගිහියන් වශයෙන්. එතකොට එදිනෙදා ජීවිතයේදී මේ කියන දේවලුත් එක්ක මේ සිහිය පැවැත්වීම, ඒ කියන්නේ චිත්තානුපස්සනා මට්ටමට සිහිය දියුණු කරගෙන ආශ්‍රව ශ්‍රේ කිරීම නේද ස්වාමීන් වහන්සේ ඉදා කියපු විදිහටම වැදගත් වෙන්නේ. ඔව් ඇත්තනම. දැන් ආශ්‍රව ශ්‍රේ කරන ඒ ප්‍රතිපදාවේ ක්‍රම 7ක් පෙන්නනවා සබ්බාසව සූත්‍රයේදී. ඉතින් එක ප්‍රතිපදාවක් තමයි ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ. සංවරා පහතබ්බා කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ දසනා පහතබ්බා, පටිසේවනා පහතබ්බා, අදිවාසනා පහතබ්බා ඔය විදිහට ඉදිරිපත් කරන ක්‍රම 7 එක ක්‍රමයක් තමයි මේ සංවරා පහතබ්බා කියලා කියන්නේ. ඒතර මෙන්න මේ ඉන්ද්‍රිය සංවරය අත්‍යවශ්‍ය වෙනවා. මොකද එහෙම නැතුව අපිට මේ හිතේ දැනටමත් පළපදියම් වෙලා තියෙන, හිතේ දැනටමත් මේ උත්සන්න වෙලා තියෙන කෙලෙස් කපල ඉවරයක් කරන්න බෑ. ලියලා ඉවරයක් කරන්න බැරි වෙනවා. එහෙම නැත්තම් අපි මේක යම් ප්‍රයත්නයක් දරලා මේවා දුර්වල කරගෙන යනවා. ඒ අතරේ ආයෙත් අපි අර ඇස්කන්නාසාදී ඉඳුරංගෙන් අනිෂ්ට ආරම්මන අරගෙන එහෙම නැත්තම් බොහොම නැවත හිත කෙලසන ආරම්මන තව තව අරගෙන ආයෙත් අර අපි දුර්වල කරපු කෙලස් ටික ආයෙත් වර්ධනය කරනවා. ආයෙත් අපි භාවනාවක් කරහා අපි ඒක දුර්වල කරනවා. ආයෙත් අර ඇස්කන්නාසාදී හරහා අරමුණු අරගෙන ආයෙත් මේක මේ වර්ධනය කරනවා. ඉතින් කවදාවත් ඉවර වෙන වැඩක් නෙමෙයි. ඉතින් එහෙනම් බුදුහාමුදුරුවෝ ඒ කියන්නේ මේ අපි තුමු මේක නිකන් යුද්ධයක් නම්, කෙලස් යුද්ධයක් නම් මේ කෙලස් යුද්ධය ජය ගැනීම පිණිස බොහොම ක්‍රම රාශියක් ඉදිරිපත් කරලා තියෙන්නේ. එක පැත්තකින් සතුරට පහර දෙනකොට අනිත් පැත්තෙන් සතුරව පෝෂණය නොකර, සතුරට අවියාවිද නොදී, සතුරට තව දුර්වල වෙන්න අපි අවස්ථාව දෙන්න ඕනේ. ඒ කියන්නේ එයාට දුර්වල වෙන්න ඉඩ සලසන්න ඕනේ. එයාව අපි ශක්තිමත් කළ වැඩක් නැහැ. අපි එක පැත්තකින් එක පට්ටියක් එක්ක පහර දෙනවා, අනිත් පැත්තෙන් අපි ආයෙ සතුරට ආයුධ දෙනවා. ඉතින් මේක යුද්ධ දිනන්න බෑ. ඒ වගේ දෙයක් තමයි මෙතනක් තියෙන්නේ. අපි මේ ආශ්‍රවශය කරන ප්‍රතිපදාවකට මේ එළඹුණාට පස්සේ, චිත්තානුපස්සනාවකට මේ අරුණ මහත්තයා කියන වගේ එළඹුණාට පස්සේ අපි එහෙමනම් පුළුවන් තරම් ඒ දුර්වල වෙන කෙලෙස් තව තව දුර්වල වීම පිණිස, එහෙම නැත්නම් මේ निराහාර වෙන කෙලෙස් තව තව निराහාර වීම පිණිස අපි යම්කිසි
අපේ පැත්තෙන් කැපවීමක් කරන්න අවශ්‍යයි. ඒ කැපවීම තමයි ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ. එතෙන්දී අපි පුළුවන් තරම් මේ විෂම අරමුණු ඇසුරු කිරීම අඩු කළා අපේ ඇස්කන්නාසාදිය ටිකක් පරිස්සමේ පරිහරණය කළා මේ දුර්වල වේගන යන කෙලස් ටික තව දුර්වල වෙන්න එහෙමනම් ඉඩ කඩ සලස්සලා දෙන්න අවශ්‍යයි. තෙරුවන් සරණයි. හොඳයි. සාදු සාදු. හොඳයි. තෙරුවන් සරණයි. ශාන්ති නැවතත් තියෙනවා ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඔව්. ප්‍රශ්න තියෙනවා ස්වාමීන් වහන්සේ. මේ ඔබ වහන්සේගේ නිරෝධ වුණා මේ අවස්ථාවේ උපාදාන වලින් තොරවීමක් සිදු වෙනවා කියලා මේ සප්තබොජ්ජංග වැඩිමේ අවසාන වෙනකොට. එතකොට ස්වාමීන් වහන්සේ මේ උපේක්ෂාවට පත්වන්නේ සප්තබොජ්ජංග වලදී උපේක්ෂාවට පත් වුණා කියන්නේ හතරවෙනි ධානයට පත් වුණාද ස්වාමීන් වහන්සේ? ඒ උපේක්ෂා අවස්ථාවේදී අනාගාමී තත්ත්වයකට පැමිණෙන්නේ ඒක හතරවෙනි අවස්ථාවේදී ස්වාමීන් වහන්සේ මෙය සිදුවන්නේ කියලා මට කාරුණිකව දෙන්න ඉල්ලා සිටිනවා. ඇත්තටම මේ ඉදිරිපත් කළ තියෙන ප්‍රතිපදාවේදී ඇත්තටම ධ්‍යාන සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් වෙලා නැහැ. මෙතන තනිකර ඒකාතකින් කියන්න වෙන්නේ විපස්සනා ප්‍රතිපදාවක් තමයි මෙතෙන්දී මතු කරලා දෙලා තියෙන්නේ. මොකද මේ බොජ්ජංග ධර්මයන් අපිට හම්බ වෙන්නේ විපස්සනා භාවනාවේදී. විපස්සනා ප්‍රතිපදාවේදී තමයි බොජ්ජංග ධර්මයන් හම්බ වෙන්නේ. දැන් එතෙන්දී මේ බොජ්ජංග ධර්මවල ඉදිරිපත් කළ තියෙන මේ උපේක්ඛා සම්බොජ්ජංගය. ඒ උපේක්ෂා සම්බොජ්ජංගයයි සාමාන්‍යයෙන් කෙනෙක් සමත භාවනාවක් වඩලා එයා හදාගන්න චතුර්ථ ධානයේදී හම්බ වෙන උපේක්ෂාවයි අතර ලොකු වෙනසක් තියෙනවා. අතෙන්දි තියෙන්නේ ඇත්තටම හිතේ සමාධිය විතරක් වැඩියෙන් වර්ධනය වෙලා අරමුණක් තුලට নিমগ্ন වෙලා අරමුණේ කොහෙවත් දැන් හෙල්ලෙන්නේ නැහැ, දැන් කරන්න දෙයක් ඇත්තේ නැහැ. හිතේ මේ විතර්කය දැන් නැහැ, ਵਿਚාරයක් නැහැ, ප්‍රීතියක් නැහැ, සුඛයක් නැහැ. ඒ වෙනුවට දැන් රජ කරන්නේ උපේක්ෂාව. උපේක්ෂාව නිකන් අර වේදනා පැත්තෙන් උපේක්ෂා සහගත ස්වභාවයක් තියෙන්නේ. සැප වේදනාවකුත් නැහැ, දුක් වේදනාවකුත් නැහැ. බොහොම උපේක්ෂා සහගත වේදනාවක් තමයි දැන් ඒ හිතේ රජ කරන්නේ. ඉතින් එතකොට ඒ ඇවිල්ලා අරමුණක් තුල හිත নিমগ্ন කිරීමෙන් ලබන උපේක්ෂාවක්. අරමුණක් තුල හිත පළපදියම් කිරීම තුලින් ලබන උපේක්ෂාවක්. ඒකයි අපි ධාන වලට ඇබ්සෝප්ෂන්ස් කියලා කියන්නේ. මේ අරමුණට හිත නිකන් கிඳා බැස්සා. අරමුණත් එක්ක ඒකාබද්ධ වුණා. ඒකාබද්ධ වුණාට පස්සේ දැන් අරමුණයි හිතයි නොසෙල්වී තිනවා. අරමුණයි හිතයි ඒකාත්මීය වෙලා තියෙනවා. දැන් මේ අරමුණ ඇවිල්ලා හරිම උපේක්ෂා සහගත අරමුණක්. ඒක නිසා දැන් ඔන්න හිතත් උපේක්ෂා සහගත වෙලා. ඔන්න ඒ වගේ මට්ටමක් මේ සමත ධානයකදී තියෙන්නේ. ඒ හතරවෙනි ධානයේදී තියෙන්නේ. නමුත් මේ කතා කරන බොජ්ජංග ධර්ම වල තියෙන එහෙම එකක් නෙමෙයි. මෙතෙන්දී තියෙන්නේ අපි නිරන්තරයෙන් අපි හිතන්න ආනාපාන සතියක් වැඩුවා නැත්නම් ධාතු මනසිකාරයක් වැඩුවා. මෙන්න මේ හරහා එයා තව ප්‍රඥාවක් දියුණු කළා. ඒ ප්‍රඥාව දියුණු කරන්න දැන් මේ කතා කරන්නේ දැන් අර අපි මතු කළේ දැන් උපේක්ෂාව ඉතින් එක එක මට්ටම් වලින් කතා කරන්න පුළුවන් විපස්සනාවේදී. දැන් විපස්සනාවේදී හම්බෙන එක මට්ටමක් තමයි අපි හිතමු එයා දැන් අර අපි කතා කළේ සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සමුදය වය ධම්මානුපස්සීවා කියන මම දැන් විස්තර කළේ. අන්න ඒ මට්ටම ගැන ගත්තොත් එහෙම අපි හිතමු එයාට හොඳට දැන් අස්පනා අපිට මේ හේතුඵල ධමයක් වශයෙන් මේ කායිකව මතුවෙන විවිධාකාර ධාතු ස්වභාවයන් ඇති වෙන ආකාරය, ඡය වෙලා යන ආකාරය, ආයෙත් ඇති වෙලා යන ආකාරය, ඡය වෙලා යන ආකාරය බොහොම හොඳින් දැක ගන්න පුළුවන්. අපි තුමු අපි දැන් එයාට පුළුවන් කියලා, ඒ බඳු යෝගාවචරයේක ඒ වගේ මට්ටමකට ඇවිල්ලා තිනවා කියලා. ඉතින් එහෙම දැන් හිත හොඳට වැඩිය අපිට දඟලන්න දෙයක් නැහැ. හිතම දැන් මේක දකිමින් වාසය කරනවා. හොඳට මේ කායික වශයෙන් සිද්ධ වෙන මේ සංසිද්ධිය දිහා මනසින් හොඳට ලං වෙලා බලමින් මේ ඇතිවීම නැතිවීම ස්වභාවය දකිමින් වාසය කරනවා. ඒ බඳු මට්ටමකදී ආයෙත් මම මැදිහත් වෙන්න අවශ්‍ය නැහැ. යෝගාවචරය තමන්ව චේතනාපූර්වකව මැදිහත් වෙන්න අවශ්‍ය නැහැ. එයාට තියෙන්නේ මේ වැඩේ වෙන්න ඉඩ හරින්න. ඒතර මෙන්න මේ වෙන්න ඉඩ හැරීම කියන එක. ඒක පෙන්නනවා తත්‍ර මජ්ජතදා කියලා. ඒ කියන්නේ දැන් මේ සිදුවීම බොහොම සුවසේ සිද්ධ වෙනවා.
දැන් එයාට ඇඩ්ජස්ට් කරන්න කියලා දෙයක් නැහැ. ආයි දැන් වෙනස් කරන්න කියලා දෙයක් නැහැ. මොකද වෙන්න ඕන දේ තමයි දැන් වෙන්නේ. එයාට නිරන්තරයෙන්ම මේ අස්පනා අපිට තියෙන ධර්මතාව ටික දැන් හොඳින් ක්‍රියාත්මක වෙනවා. මේ භාවනාව වැඩෙනවා. හොඳට નિરાයාසයෙන් දැන් මේ සිද්ධ වෙනවා. එතකොට දැන් එයාට තියෙන්නේ මේ වැඩේ වෙන්න ඉඩ හැරලා පැත්තකට වෙන්න තියෙන්නේ. අන්න මේ වැඩේ වෙන්න ඉඩ හැරලා පැත්තකට වෙලා බලා සිටීම උපේක්ෂා සම්බොජ්ජංගය වඩන්න දියුණු වෙනවා. එයාට මුකුත් කරන්න දෙයක් නැහැ. එයාට තියෙන්නේ මේ වැඩේ දැන් හොඳ ආකාරයෙන්ම සිද්ධ වෙනවා. සිද්ධ වෙන්න ඉඩ හැරලා එයා දැන් ටිකක් පැත්තකට වෙලා ඉන්නවා. මේක උපේක්ෂාවක්. ඒතර මේකට නිකන් ලස්සන උපමාවක් දෙනවා. හිතන්න අපි අර ඉස්සර කාලේ තිබිච්ච මේ අස්ස කරත්තයක් පදවනවා. අපි හිතමු මේකේ ඔන්න අස්සයෝ 4 දෙනෙක් ඉන්නවා. මේ අස්සයෝ 4 දෙනා මේ කරත්තය අදගෙන දැන් දුවනවා. දැන් මේ 4 දෙනා වේග 4කින් දුවන්න ගත්තොත් අන්න රථාචාර්යයාට සිද්ධ වෙනවා. ඒ අශ්ව කරත්තේ පදවන කෙනාට සිද්ධ වෙනවා මේ අශ්වයන් 4 දෙනාගේ වේගය සම කරන්න. එතකොට තමයි මේ අශ්ව කරත්තේ බොහොම ක්‍රමානුකූලව සමාන වේගකින් ඇදගෙන යන්න පුළුවන්. හිතන්න යම් අවස්ථාවක මේ අශ්වයන් 4 දෙනාම සමාන වේගයකින් දුවනවා. දැන් එතකොට අලුතෙන් මෙයාට කරන්න දෙයක් නැහැ. මෙයාට අස්සයන්ට කසෙන් ගහන්න දෙයක්වත් නැහැ. වෙන මොකක්වත් කරන්න දෙයක් නැහැ. මොකද වෙන්න ඕන වැඩේ තමයි දැන් මේ වෙලා තියෙන්නේ. අවශ්‍ය වෙද්දී තමයි දැන් වෙලා තියෙන්නේ. මොකද අශ්වයන් 4 දෙනා ගානට සමාන වේගයකින් දැන් මේ අවශ්‍ය කරත්තේ පදවනවා. ඒතර Tamanට මුකුත් කරන්න දෙයක් නැහැ. Tamanට බලාගෙන ඉන්න විතරයි තියෙන්නේ. අන්න ඒ වගේ තත්වයක් මේ විපස්සනා භාවනාවද සිද්ධ වෙනවා. ඒක උපේක්ෂාවේ එක්තරා මට්ටමක්. ඊටත් එහා ගිහිල්ලා අපි හිතමු දැන් එයා මේ සියල්ල අත්හැරලා දැම්මා. අත්හැරලා දාලා එයාගේ හිත අරමුණු ග්‍රහණයෙන් නිදහස් වුණා. උපාදානයන්ගෙන් නිදහස් වුණා. දැන් තියෙන්නේ උපේක්ෂාවක්. දැනුත් එයාට කරන්න දෙයක් නැහැ. වෙන්න ඕන දේ තමයි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අරමුණක් ඇසුරු කරමින් ඉඳද්දී අරමුණේ තියෙන රස නැත්නම් අරමුණේ තියෙන වර්ණ සිතට නැංවෙනවා. නමුත් දැන් සියලු අරමුණු නිදහස් නම් ඒ හිතට ආවේනික නිදහසක්. හිතට ආවේනික උපේක්ෂාවක් තමයි ආ භුක්ති විඳින්නේ. ඒ නිසා අන්න ඒ බඳු උපේක්ෂාවකුත් විපස්සනාදී පෙන්වනවා. ඒකට සාමාන්‍ය කරන සංඛාර උපේක්ෂාව වගේ නම් ගම් මෙහෙම යොදලා තිනවා. ඉතින් අන්න ඒ වගේ බොහොම ගැඹුරු උපේක්ෂාවක් තමයි අපි මේ බොජ්ජංග මට්ටම් වලදී කතා කරන්නේ. විපස්සනා භාවනාවකදී කතා කරන්නේ. අර ධානවලදී සතරවෙනි ධානයේදී කතා කරන්නේ ඊට වඩා බොහොම ප්‍රාථමික මට්ටමේ උපේක්ෂාවක් කියලා කියන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ පැහැදිලිව උත්තරේ ලැබුණා. හොඳයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තව කවුරුට හරි ප්‍රශ්න ඉදිරිපත් කරන්න අවස්ථාවක් තියෙනවා. හොඳයි මම හිතන්නේ වෙන විශේෂ ප්‍රශ්නයක් නැහැ කියලා. එහෙමනම් අපිට අද වැඩසටහන સમાપ્ત කරන්න පුළුවන්. කොහොමද මේ අදහස? ස්වාමීන් වහන්සේ භාවනාව වැඩමුළුවට ඒ කියන්නේ කොහොමකට යොමු වෙන්නත් පුළුවන්. මට එහෙමනම් ඒ කියන්නේ සියලු දෙනාවම ඒ කියන්නේ භාවනාවකට යොමු කරන්න පුළුවන්. කට්ටිය කැමති නම් යම් කිසි උපදෙස් ටිකක් දීලා ඒ කියන්නේ මෙහෙයවීමක් සහිතව කෙටියෙන් අපිට භාවනාවකට යොමු වෙන්නත් අවස්ථාවක් තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි. එහෙමනම් අපි පොඩ්ඩක් භාවනා කරමු. සියලු දෙනාම ටිකක් තැම්පත් වෙලා වාඩි වෙන්න. තමන් ඉන්න ආසනය ටිකක් සකස් කරගන්න. බලන්න තමන්ගේ ඉරියව්ව සමබරද කියලා. සමමිතිකද කියලා බලන්න. දැන් තමන්ගේ ඇස් දෙක බොහොම ස්වාභාවිකව මෘදු විදිහට පියාගන්න. දීර්ඝ හුස්මක් අරගෙන සෙමින් පිට කරන්න.
දැන් අපේ හිස කෙලින් තියෙනවා. S2 බොහොම මෘදු විදිහට පියවිලා තියෙනවා. දත් ඇඳි එකට තද කරගෙන නැහැ. දිවත් තල්ලට තියලා තද කරගෙන නැහැ. අපේ නළල රැලි ගැන්විලා නැහැ. අපි මොකක්වත් බරපතල ප්‍රශ්නයක් මේ වෙලාවේදී කල්පනා කරන්නේ නැහැ. හිස කෙලින් තියෙනවා. බෙල්ල කෙලින් තියෙනවා. උරහිස් පහත දමාගෙන ඉන්නවා. ආයාසයෙන් ඔසවගෙන නැහැ. අත් දෙකත් ඔඩොක්කුව මත එහෙම නැත්නම් මේසය මත තැම්පත් කරගෙන ඉන්නවා. අපේ උඩුකයේ බර අපි ඉඳගෙන ඉන්න ආසනය මත නැත්නම් කොට්ටය මත කුෂන් එක මත දැනෙනවා. එතන යම්කිසි පීඩනයක් බර ගතියක් දැනෙනවා. අපේ පාද නැමිලා තියෙනවා. අපි පුටුවක නම් වාඩිලා ඉන්නේ. අපේ යටිපතුල් පොළොව මත ස්පර්ශ වෙනවා. එහෙම නැත්නම් අපි එරමිනිය ගොතාගෙන නම් ඉන්නේ. අපේ යටිපතුල් වල දාරය ඔන්න ආසනය මත නැත්නම් පොළොව මත ස්පර්ශ වෙනවා. අපි සුවසේ වාඩිලා ඉන්නවා. බලන්න Tamanට පහසුවක් සැහැල්ලුවක් මේ ආසනය හරහා දැනෙනවද කියලා. අපි දීර්ඝ ගමනක් ගිහිල්ලා ඇවිල්ලා වෙහෙසිලා ඇවිල්ලා වාඩි වුණාම යම්කිසි පහසුවක් දැනෙනවා. මේ වාඩි වෙච්ච ඉරියව්ව තුළ. අන්න ඒ බඳු පහසුවක් Tamanට දැනෙනවද කියලා පොඩ්ඩක් බලන්න. හිත අතීත අරමුණු ඔස්සේ ගියොත් ඒක ගැන පසුතැවෙන්න යන්නේ නැතුව හිමීට ගෙනල්ලා නැවතත් මේ ඉරියව්වේ තබන්න. විවිධාකාර අනාගත බලාපොරොත්තු ඔස්සේ සැලසුම් ඔස්සේ ගියොත් එහෙම නැවතත් හිත අරගෙන ඇවිල්ලා මේ කයෙම තබන්න උත්සාහන්ත වෙන්න. හොඳට කයේ හිත තැම්පත් වුණා නම් මේ කයේ සිද්ධ වෙන යම් යම් ක්‍රියාවලීන් අපිට හඳුනා ගන්න පුළුවන්. මේ කය નિરાයාසයෙන් හුස්ම ගන්නවා. ඒ හුස්ම ගැනීමට අනුරූපව උදරයේ යම් යම් චලනයන් සිද්ධ වෙනවා. උදරය පිම්බෙනවා, හැකිලෙනවා. ඒ වගේම අපේ මේ කය ස්පර්ශ වෙලා තියෙන තැන්වල යම් යම් ඒ ස්පර්ශ වීම, තද වීම, රළු වීම, ගැටීම් අපිට තේරෙනවා. සමහරවිට හෘද ස්පන්දනය තේරෙනවා. ඉතින් මේ සියල්ල අපිට දැනගන්න පුළුවන්. මේවා ගැන අපි හිතනව නෙමෙයි. මේ මොහොතේදී අපිට මේවා දැනගන්න පුළුවන්. කිසිම කලබලයක් නැහැ. කරන්න කියලා ලොකු බරපතල වැඩකුත් නැහැ. අපිට තියෙන්නේ මේ කායික ක්‍රියාවලීන් ගැන දැනුවත් වෙන්න. මේ කායික ක්‍රියාවලීන් අතුරෙන් අපිට බොහොම පහසුවෙන් දැනෙන ක්‍රියාවලියක් වශයෙන් කැමතිනම් මේ පිම්බීම හැකිලීමේ ක්‍රියාවලිය මතු කරගන්න පුළුවන්. ඒක ඉස්සරහට ගන්න පුළුවන්. එතකොට අපේ අවධානය අපි උදර ප්‍රදේශයේ පවත්වනවා. ඊට පස්සේ පිම්බීමක් සිද්ධ වෙනකොට ඒ බව හොඳින් දැනගන්නවත් එක්ක පිම්බෙනවා කියලා මෙනෙහි කිරීමක් කරනවා. හැකිලෙනවත් එක්ක හැකිලෙන බව හොඳින් දැනගන්නවා, හැකිලෙනවා කියලා මෙනෙහි කරනවා. හිත පිට යන්නේ නැතුව හොඳට මේ අරමුණේ ඉන්නවා නම් පිම්බෙනවා, හැකිලෙනවා කියලා මෙනෙහි කරන්න අත්‍යවශ්‍ය නැහැ. හිත පිට යයි කියලා බය නම් එහෙමනම් අපිට මේ මෙනෙහි කිරීම පාවිච්චි කරන්න පුළුවන්. පිම්බෙනවා,
හැකිලෙනවා. පිම්බෙනවා හැකිලෙනවා. ඒකත් කටින් කියනවා නෙවෙයි මනසින් ලේබල් කිරීමක් තමයි කරන්නේ. පේලියට එන පිම්බීම් හැකිලීම් එකක්වත් මගහරව ගන්න නැතුව ඒවා තමන්ගේ අවධානයට ලක් කරගන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් උත්සාහන්ත වෙන්න. හිතට පුංචි අභියෝගයක් දෙන්න මේ පැමිණෙන පිම්බීම හැකිලීම ගැන දැනුවත් වී යුතුයි කියලා. හොඳට සිහිය පිහිටියාට පස්සේ අපිට ඕනේ නම් මේ සෑම පිම්බීමක් ගානෙම තවත් සියුම්ම බලන්න පුළුවන්. ඊටාම සියුම්ම පිම්බීමක් පටන් ගන්න හැටි, වෙනස් වෙන හැටි, පිම්බීම අඩු වෙලා, ෂේ වෙලා, නැති වෙලා යන හැටි, හැකිලීම පටන් ගන්න කලින් තියෙන පුංචි හිඩසක්, ඊටා සියුම්ම හැකිලීම පටන් ගන්නා හැටි, ටික ටික දැනීම වැඩි වෙන හැටි, ඊට පස්සේ නොදැනී යන හැටි, ඊළඟට ඊළඟ පිම්බීම පටන් ගන්න කලින් තියෙන පුංචි හිඩසක්. මෙන්න මේ වගේ මේ පිම්බීම හැකිලීමේ ක්‍රියාවලියේ තියෙන සියලු කොටස් දැනගන්නා සුළුව අපි භාවනාවේ යෙදෙනවා. හොඳට සිහිය දියුණුවාට පස්සේ තමන් කර ඉන්න අනිත් භාවනාවකට යොමු වෙන්න පුළුවන්. මේ භාවනාවම උනත් කමක් නැහැ. නැත්නම් ආනාපාන සතිය වෙන්න පුළුවන්, ධාතු මනසිකාරය වෙන්න පුළුවන්, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා වගේ වෙන්න පුළුවන්. ඒ තමන් දිගට කරන භාවනාවකට යොමු වෙන්නත් පුළුවන්.
සාදු සාදු සාදු. හොඳයි එහෙනම් අද අපේ වැඩසටහන સમાપ્ત කරන්නයි බලාපොරොත්තුව. අද දවස පුරාම එතකොට මේ පින්වතුන් උදේ ධර්ම දේශනාවකට අහුම්කම් දුන්නා. ඒ වගේම ධර්ම සාකච්ඡාවකට සහභාගී වුණා. ඒ වගේම කෙටියෙන් භාවනාවකටත් සම්බන්ධ වුණා. මේ අන්දමින් අපි රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. එත්තාවතාචාදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු. ඉතින් පුංචි මතක් කිරීමක් වශයෙන් කරන්න පුළුවන් එන ඊළඟ ඉරිදත් මේ වැඩසටහන අපි කරන්න බලාපොරොත්තු වෙනවා. උදේ ලංකාවේ වෙලාවෙන් උදේ 7ට තමයි වැඩසටහන පැවැත්වෙන්නේ. හැබැයි බොහෝ විට මට පැයකට විතර මේ වැඩසටහන සීමා කරන්න සිද්ධ වෙයි. මොකද මම ලංකා විපස්සනා එකේ වැඩසටහනක් කරන අතරදී මේ කටයුත්ත කරන්න වෙන්නේ. ඉතින් එහෙමනම් නැවතත් අපි 4 වෙනිදා ඔක්තෝබර් 4 වෙනිදා නැවතත් මුණ ගැහෙනකම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි.